මේ ආයතනය රාජ්‍යයේ බ්‍රෑන්ඩ් එකක් වෙනුවෙන් හදපු ආයතනයක්. නේද? පෞද්ගලික ආයතනයක් නෙමෙයි. ඒ නිසා මේ නිලධාරි කියන්නේ එක එක කතා. මෙතන ඇඩ්මිනිස්ට්‍රේෂන් දෙකක් තියෙනවා කියලා පේනවා. සභාපතිතුමා මෙතන කතා කරාට පිටිපස්සෙන් කියනවා හම්බුන්නේ නැහැ කියලා. ඉතින් ඕ කට්ටිය දෙකම එකක් කිව්වනම් හරි. කියන එක ඇත්ත මෙතන ප්‍රශ්නයක් පේනවා. මං හිතන්නේ මේක දිගින් දිගට ගියාම අපේ ලේ පිච්චෙන එකයි වෙන්නේ. අපි පොදු ව්‍යාපාර කාරක සභාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සිදු කරන මෙම විමර්ශනය ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම 2017-18 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විගණන විමර්ශනයන් මත පදනම් වූ වාර්තා තමයි අපේ අද සාකච්ඡාව සඳහා පදනම් වෙන්නේ. එනිසා මම මුලින්ම ඔබ හැම මේ සඳහා පිළිගනිමින් මුලින්ම ආරාධනා කරනවා ප්‍රධාන ගණන් දීම නිලධාරිය වශයෙන් ලේකම්තුමාගේ ඉඳලා හඳුන්වා දෙන්න කියලා ඔබ ආයතනයේ දරන වගකීමත් එක්ක. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මම අනුරාධ විජේකෝන් අමාත්‍යාංශයේ තරුණ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්. මම HAW අබේකුමාර ප්‍රධාන ගණක අධිකාරී තරුණ ක්‍රීඩා අමාත්‍යාංශය. මම ශම්මි සිල්වා සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට්. ඉඳගෙන කතා කරන්න ඕන. මම ලසන්ත වික්‍රමසිංහ භාණ්ඩාගාරික ශ්‍රී ලංකා ක්‍රිකට්. මම සුජීව ගොඩලියද්ද විධායක කමිටු සමාජික ශ්‍රී ලංකා ක්‍රිකට්. මම ඇෂ්ලි ඩිසිල්වා ප්‍රධාන විධායක ශ්‍රී ලංකා ක්‍රිකට්. මම චාලක සිල්වා කළමනාකරු නීති. මම අමල් ඉදිරිසූරිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්. කළමනාකරු නීති අමාත්‍යාංශ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන. හරි. විශේෂයෙන්ම මේ ආයතනය මීට පෙර 2020 පෙබරවාරි මාසේ 20 වෙනිදා කෝප් කමිටුවට කැඳවලා තියෙනවා. අපි ඒ වාර්තාවත් සමග අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් මේ ආයතනයේ දැක්මස් ඒක කියවන්න කැමති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාවේ සියලුම අංශවලින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම කණ්ඩායම් බවට පත් කිරීම තමයි මේකේ විෂන් එක විදියට තියෙන්නේ. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජයේ පාර්ශවයත් ඒ වගේම අනිත් පසුන් ක්‍රීඩා සමාජවල සම්බන්ධතාවත් මතු කර ගනිමින් ඉදිරියට යන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුනනවා. මේකේ පාලක මණ්ඩල රැස්වීම් 2019-20 වර්ෂ සඳහා පිළිවෙලින් 19ක් සහ 17ක් පවත්වලා තිබුණයි කියලා පැහැදිලි කරලා තියෙනවා. මෙහි පාලක මණ්ඩල සමාජික සංඛ්‍යාව 22ක් විය කියලා. මේක අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ 22 අපි ඉස්සරහට යනවා ඒක. නෑ මේ කීවෙනි වාර්තාවද වෙනදා දෙනවා ඩොකියුමන්ට්. වාර්ෂික වාර්තා දාලා නැහැ. ඒක ලියන්න ඕනේ මේක කෝප් එකේ ඔෆිස් එකෙන් අපිට එන්න ඕනේ. හරි. මේක දැන් කීවෙනි වාර්තාවද ගන්න මේකද කියන්නේ. අපි ඒක දැන් ගමු. මේක ඔව්. මේකේ පාලක මණ්ඩල සමාජික සංඛ්‍යාව කීයද? ලේකම්තුමා. කවුද? 22. ඒ 22 නිශ්චිත ගාණක් ඒක. ඒක හැම අවුරුදු දෙකකට සැරයක් ඒක වෙන ඒ ගාණම තමයි අවුරුදු දෙකකින් දෙකට තමයි ඒක වෙනස් වෙන්නේ. ඊළඟට මේ එක්ස් ඔෆිෂියෝද මේ කී දෙනෙක් ඇමතුමා පත් කරනවද ඒ කොහොමද තියෙන්නේ? නෑ ඒකේ කරු ඇමතුමා ඒකේ තියෙන්නේ අපේ ඉන්න ඔෆිස් බෑරස්ලා 6 දෙනෙක්. ඊට පස්සේ ඉන්නවා පළාත් ප්‍රොවින්ෂල් වලින් එන දෙන්නයි එකනයි ඩිස්ට්‍රික්ට් වලින් එකනයි කන්ට්‍රෝලින් ක්ලබ්ස් කියලා තියෙනවා ඒකෙන් දෙන්නෙක් එනවා ඇෆිලියේටඩ් ක්ලබ්ස් වලින් එක්කෙනෙක් එනවා 11යි මිනිස්ට්‍රි එකෙන් එනවා එතුමා නියෝජිතයෙක් එතකොට තව චෙයාමන් සිලෙක්ෂන් එනවා ඒකට chairman tournament committee chairman umpires committee එතකොට තව එනවා මේ national services හරි
ඩිෆෙන්ස් සර්විසස් හරි ඒක සංස්ථාපනය කරලා තියෙන්නේ මොන පදනමෙන්ද? ඒ කියන්නේ ඒක අමාත්‍යාංශ නැත්නම් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් ඔබේ ආයතනයේ ව්‍යවස්ථාවක හරි යම් කොතනින්ද ඒක ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ? From where it comes? ඒක ඇත්තටම අපි SGM එක AGM SGM වල දාලා එතුමා මේ සභාපතිතුමා මේක අපි පත් කරගෙන තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ මෙහෙම තමයි ඒක එන්නේ සභාපතිතුමා. නෑ අහන්නේ යම් නීති ප්‍රතිපාදනයක් මොකක් හරි පාර්ලිමේන්තු පනතක් මොකක් හරි මතද කියලා ඒක ව්‍යුත්පන්න වෙන්නේ කොහෙන්ද කියලා දැන් අපි අධ්‍යක්ෂක මණ්ඩලයක් කිව්වොත් යම් ආයතනයක් බලන්න ලේකම්තුමා කියන්නේ ඔව් නෑ අපි ලේකම්තුමා පැහැදිලි කරන්න ඒක ගරු සභාපතිතුමනි ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සම්මත කරගත්ත ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත පනතක් තියෙනවා. ඒ පනතේ තමයි මේ සංයුතිය ගැන සඳහන් වෙන්නේ. ඒකට අනුව තමයි මේ නියෝජනයන් මේ විදිහට සිද්ධ වෙන්නේ. ඊළඟට මේක යටතේ මේ ප්‍රධාන කමිටුවට අතිරේක වශයෙන් තවත් කමිටු 13ක් පත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපිට අවශ්‍ය අර 22 කියන නම්බර් එක එන විදිහ ගැන ඔබතුමා දැනුවත්ද කියන එක බලන්න. ඒක මොකද අනිත් හැම එක්කෙනාම කතා කරන්න එපා. ආයතන වේදින් ප්‍රධානියා කතා කරන්න. එහෙම නැත්නම් ලේකම්තුමා විසින් දැනුම් දෙන කෙනෙක් කතා කරන්න. නැත්නම් ගෙනියන්න බැරි වෙයි. සංයුක්ත විශේෂයෙන්ම මේ වාර්ෂික වාර්තා මේ ආයතනයේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවට සිදු කළ නැහැයි කියලා අපිට දැනුම් දෙනවා. ලේකම්තුමා අවුද ඇනුවල් රිපෝට් එක ඉදිරිපත් කළේ. අවසාන ඇනුවල් රිපෝට් එක. අපි මෙතන ගිය අවුරුදු දෙක අන්තිම අවුරුදු දෙකත් අපි කරලා තියෙනවා මේක අපේ ළඟට. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. අපි ඔක්කොම ඒ ඕනේ කරන ડોකියුමන්ට්ස් ටික අපි නෑ අන්තිමට ඉදිරිපත් කරපු එක පාර්ලිමේන්තුවට අන්තිමට අපේ ළඟ තියෙනවා ඒකත් අපි ඉදිරිපත් කළා තියෙනවා අපි. නෑ මේක මේ මෙතුමාලා කියන්නේ ඔඩිට් එකට දීපු ડોකියුමන්ට්ස්. ඒක නෙමෙයි අපි අහන්නේ. ලේකම්තුමා ඔබතුමා මේක බලන්න ඕන පරීක්ෂා කරලා තමන්ගේ යටතේ තියෙන ආයතනයක වාර්ෂික වාර්තා ඔබතුමාගේ වගකීමක් මිසක ඒ ආයතන වලින් ඒක ගෙන්නගෙන පාර්ලිමේන්තුවට එවන්න ඕන. ඉතින් ඒ නිසා මේක එවලා නැහැ. සභාපතිතුමනි ඇත්තටම ක්‍රිකට් පාලක මණ්ඩලය කියන එක අමාත්‍යාංශය යටතේ ඍජුව පාලනය වෙන ආයතනයක් නෙවෙයි. මොකද ඒ නිසා අපිට මේ කියන්නේ බොහෝ පිළිගැනීම තියෙන සමාජ මතයක් ගොඩනගලා තින්නේ මේක ස්වාධීන ආයතනයක් හැටියට. මේකට යම් සීතියකින් අපි යම් මැදිහත් වීමක් කරත් ඒක දේශපාලන මැදිහත් වීමක් හෝ එහෙම තත්ත්වයකට නෑ ලේකම්තුමා දැන් මෙතන අහන්නේ හරි ක්ලියර් මේක හරි ක්ලියර් දැන් මේක මේ ඉන්දියාවේ ආයතනයක් නෙමෙයි ලංකාවේ ආයතනයක්නේ ලංකාවේ තියෙන හැම ආයතනයක්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යටත් එතකොට සමාජ මතය නෙමෙයි මෙතන අහන්නේ නීතිමය ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවේ මේ වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම දැනට අපිට ලැබිලා තියෙන වාර්තා සියල්ලම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් හරි නෑ ඒක නෙමෙයි අහන්නේ මේ වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද අමාත්‍යාංශ ලේකම්තුමාටද කාටද ඒක ක්‍රිකට් ආයතනයේ විසින් අමාත්‍යාංශ ඉදිරිපත් කරාට පස්සේ පාර්ලිමේන්තුවේ තත්ත්වයේ වගකීම තියෙන්නේ අමාත්‍යාංශයට. හරි. අමාත්‍යාංශයේ ගැසට් නිවේදනයේ මේ ක්‍රිකට් ආයතනයේ නැද්ද? අමාත්‍යාංශයේ ගැසට් නිවේදනයේ ඇත්තටම ගරු සභාපතිතුමනි මුල් අවස්ථාවේ නිකුත් කරන ක්‍රිකට් ආයතනය අතුල් කරලා තිබුණා. නමුත් ඒක රාජ්‍ය ආයතනයක් නොවන නිසා දෙවනුව කරන සංශෝධනයේදී ගැසට් එකෙන් මේ ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශයේ විශේෂපදයෙන් අයින් වුණා. දැන් රාජ්‍ය ආයතනෙ දැන් කාටද ඒක අයිති? ඒක ස්වාධීනව ක්‍රියාත්මක වෙන ස්වාධීන ක්‍රියාත්මක මෙතෙන්ට එන්න ඕනේ නැහැ. මෙතන මේ ලේකම්තුමා මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ක්‍රිකට් ඇතුළු අනිකුත් සියලුම ක්‍රීඩා සංගම් සංස්ථාපනය වෙන්නේ ඔබතුමා යටතේ තියෙන අධ්‍යක්ෂකවරයා හෝ වරියගේ දෙපාර්තමේන්තුව යටතේ. එතකොට මේ දෙපාර්තමේන්තුවේ පනතට අදාළව තමයි මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. මම පැහැදිලි කරගන්න. ඒ ආයතන වලට වෙනම පනක් තියෙන ඒගොල්ලෝ හදාගත්ත ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන්ස් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේක ඍජු ලෙසම මේ ව්‍යුත්පන්න වෙන්නේ නිර්මාණය වෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ යටතේ තියෙන ක්‍රීඩා දෙපාර්තමේන්තුවේට සම්බන්ධව. ඒ නිසා ඒ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ පනතෙක් පැහැදිලිවම කියනවා මේවා කොහොමද විගණනය කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ විගණනය කරන්නේ ඒ නිසයි. ඒ නිසා මේක පාර්ලිමේන්තුවට සම්බන්ධයි මේකේ අවසාන වශයෙන් වගකීම. ඔබද? සභාපතිතුමා මේක හරි. ලේකම්තුමා කියප එකත් හරි. 2012 මම හිතන්නේ 11 වර්ෂය වෙනකොට ශ්‍රී ලංකන් ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් ක්‍රිකට් ආයතනය මේවට ඉදිරිපත් උනේ නැහැ. අවසානයේදී අපි තීන්දුවක් ගත්තා. ඒ කාලේ සියල්ලම මේ ආයතන මෙතනට කැඳවන්න. ඒ අනුව තමයි මම විකරණ අධිපතිතුමා සාක්ෂි දරනවා ඇති. ටෙලිකොම් ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රී ලංකන් වගේ ආයතන මෙතනට
ඇඳෙව්වේ. එතකොට ඒ වර්ෂයේ ඉඳලා දැන් මේක පෞරුදු වෙන්න දෙයක් නෑ. අවුරුදු 8කට විතර එහා පැත්තේ ඉඳලා නෑ මේ අවුරුද්දේ පෙබරවාරි 20ත් මේක ඇඳවලා තියෙනවා. තියෙනවා. එකම දේ ගරු ප්‍රධාන වශයෙන් ප්‍රධාන ගණන් දීම නිලධාරී වශයෙන් ඔබතුමාට අපිට අනිත් අයෙක් මෙතන කතා කරන්න පෙර ඔබතුමා සමග රාජ්‍යයට බැඳීමක් තියෙනවා. ඔබතුමා තමයි මේ ආයතනයේ පාර්ලිමේන්තුවේ මේකේ ගණන් දෙන නිලධාරියා. නිසා ඔබතුමාගේ වගකීමක් විදියට තමයි මේ තියෙන්නේ. ඒ අපහසුතාවයක් තියෙනවා නම් ඒක ඔබතුමා අපිටත් කියන්න නැත්නම් ඇමතුමාටත් කියන්න නැත්නම් රාජ්‍යයට පැහැදිලි කරන්න. හැබැයි ඒකේ වෙන ප්‍රශ්නයක් මෙතන අපි දකින්නේ නැහැ. ඒ නිසා අපි ඒක නෑ ලංකා ක්‍රිකට් ආයතනය රජයේ විගණකාධිපතිවරයා නම් විගණනය කරන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවට ඒ වාර්තා එවනවා නම් අනිවාර්යයෙන් මේක රාජ්‍ය ආයතනයක්. හරි ඒතකොට රාජ්‍ය ආයතනයක් නම් ඒ කිසියම් අමාත්‍යාංශයකට ගැසට් කරලා නැත්නම් ඒක ජනාධිපතිතුමායට තමයි තියෙන්නේ. ඒක තමයි රටේ නීතිය. ඒ නිසා මේ මෙතුමන්ලා මුලින් පැහැදිලි කරගන්න ඕනේ මේක මේ ක්‍රීඩා අමාත්‍යාංශයට තියෙන ආයතනයක්ද? නෑ ඒක දැන් ලේකම්තුමාගේ පැත්තෙන් ඒක පැහැදිලිව වැරදි මතයක් ඒක. ඇත්තටම මේක ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනයක්. ඒ කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නෙමෙයි මේකේ මැනේජ්මන්ට් එක කරන්නේ. ඒකට වෙනම පිළිවෙලක් තියෙනවා. දැන් උදාහරණයකට ටෙලිකොම් එක කියන එක රජයේ ආයතනයක්. හැබැයි ඒකට වෙනමම ආකෘතියක් තියෙනවා. ඒ වගේ තියෙනවා මේක. දැන් මේක මෙහෙමයි දැන් ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවට හෝ කෝප් කමිටුවට ඩිරෙක්ට් එවන්න ඕනයි කියලා ඒක ස්වාධීනව යනවා කියලා එහෙම එකක් නැහැ. දැන් ක්‍රිකට් පාලක මණ්ඩලය ස්වාධීනව තමයි පරිපාලන කටයුතු කරන්නේ. ඒක අපිට තේරෙනවා අපිට පැහැදිලි. ඒ නිදහස දීලා තියෙනවා. නමුත් ඔබතුමා යටතේ ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනයක් විදියට ඒ ඇනුවල් රිපෝට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවසාන වගකීම තියෙන ඔබතුමාගේ. අනිවාර්යයෙන්. එච්චරයි නෑ එතුමා කියන වෙන ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන එතුමාට අර පාර්ලිමේන්තු ප්‍රවිවේක ඇතුලේ එතුමාට මේ අමාත්‍යාංශයට මේක ගැසට් කරලා නැත්නම් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න වහාම. එනිසා අපි ඔබතුමාට මෙතන නිර්දේශයක් විදියට දෙන්නේ. එතනදී ගරු සභාපතිතුමනි දැන් අපිට අපේ යත්තේ ලියාපදිංචි වෙච්ච සංගම් තියෙනවා ජාතික සංගම් 72ක් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඇතුළුව. ඒතර මේ 72 සම්බන්ධයෙන්ම අපිට ওই කියන ගැටලු ටික එනවා. එතකොට අපි යම්සි විදිහක ඔබතුමාලා දෙන මඟ පෙන්වීමත් එක්ක අපිට යම්සි විදිහකින් ඒ නැවත නෑ දැන් මෙතන වැරදි චිත්‍රයක් හදන්න එපා. දැන් මූලික වශයෙන් ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එක මිසක මේ නිලධාරි මහත්තුරුන්ගේ පෞද්ගලික වත්කමක් නෙමෙයි මේ මාකට් වෙන්නේ. මේක ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන්නේ රාජ්‍ය සතු ආයතනයක්. ඒ ආයතනයේ රජයේ ඍජුව පාලනය කරන්නේ නැහැ. ඒකට වෙනම මෙකනිසම් එකක් හදලා තියෙනවා. මේ මෙකනිසම් එකේ තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ නමුත් වෙනමම ක්‍රිකට් මේ ක්ලබ්ස් වලින් නියෝජිතයන්ගේ ඡන්දෙන්පත් වෙන කණ්ඩායමක් විසින් මේක පාලනය කරනවා. ඒකෙන් කියන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ. අපි ඒක බලමු. ඒ කණ්ඩායම කැමැති පරිදි මේකේ තියෙන මුදල් වියදම් කරලා බහැලා යන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඕකෙන් වෙලා තියෙන්නේ ඒකයි. ඒ විගණකාධිපතිතුමා විගණනය කිරීම සහ රාජ්‍ය අරමුදල් භාවිතා කරලා තියෙනවා නම් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. ඒ කියන්නේ දැන් කෝප් කමිටුවේ තීරණයක් අරන් තියෙනවා නම් ඒ තීරණයට පිටින් යාමට හැකියාවක් නැහැ. නෑ ඒක ඒ ප්‍රශ්නයක් නැහැ මෙතන. දැන් මේක ඇත්තටම මේක ක්ලැරිෆයි මේක ඔය ඉස්සෙල්ලා සභාපතිතුමා අවුරුදු 4කට විතර ඉස්සෙල්ලත් ওই ප්‍රශ්නේ ආවා. ඊට පස්සේ මේකේ AG ගෙන් ඔපිනියන් එකක් ගත්තයි. අපි ඔබතුමාලට යටත් වෙන්නේ මේක ස්වාධීන මේ ආයතනයක් කරු චම්පික රණෝක ඇමතුමා කිව්වා වගේ මේක යටත් වෙන්නේ අපි විගණාධිපතිතුමා අපිට අපේ මේ ඔඩිට් කරන ඉඳ තමයි ඒක යට වෙන්නේ කියලා නෑ එහෙම ඒක නෙමෙයිනේ ඊට තව එකක් තියෙනවානේ දැන් මේ 2009 අගෝස්තු 21 විශේෂ ගැසට් පත්‍රයකින් හිටපු ක්‍රීඩා අමාත්‍යතුමා ඒ යටතේ තියෙන ක්‍රීඩා මූලික මෙව්ව ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් එක ක්‍රීඩා අමාත්‍යාංශයට තියෙන්නේ. ඒතකොට ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ට ඔබ සම්බන්ධයි. අපි සම්බන්ධ ඒක අපි මේව කරන්නේ අපි ඒක ගැන ආයිත් අපිට කතා කරන්න විශේෂ දෙයක් නැහැ. ඒ නිසා මෙතන මේ සාකච්ඡාවාවේ ඇයි මේ වාර්ෂික වාර්තා දීලා නැත්තේ කියලා ඔබතුමාගේ වගකීමක් අපි ඔබතුමාට ලියනවා වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන්න කියලා. මගේ වගකීම ඉස්ස කරන්න. ඊළඟට මෙහි ගිය මීට පෙර පොදු ව්‍යාපාර කාර්ක සභාවේ පෙබරවාරි මාස 2020 වෙනි දින සිදු කරන ලද නිරීක්ෂණ අනුව ඒකේ තිබිච්ච මිනිට් එකේ කරුණු කීපයක් අපි මේකේ සාකච්ඡාවට එකතු කරලා තියෙනවා.
ඇත්තටම මීට පෙර රැස්වීමකට සහභාගී වුණ නැති උපසභාපතිවරයා සම්බන්ධ ප්‍රශ්නේ ඒක එච්චර දැනට අදාළ නැහැ. නමුත් මූලික වශයෙන්ම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශය, ගුවන්විදුලි ප්‍රචාරය, ජංගම රූපවාහිනී අන්තර්ජාල විකාශය, අනුග්‍රාහකත්වය සහ අනිකුත් කරුණු වලට අදාළ ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නයක් ගැන තීරණ දෙකක් අරන් තියෙනවා. එකක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණයක් පවත්වන්නත් ගරු ලේකම්වරයා විසින් කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරන්නත්. ඒකේ තව ටිකක් පැහැදිලි කරොත් මේකේ පදනම වෙන්නේ 2018 වර්ෂයේ දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාලයකට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම මිලියන 29ක මුදල ඒ සමාලෝචිත වර්ෂයේ ආදායමට එකතු කරලා තිබුණාට ඒ ආදායම ලැබිලා නැහැ කියන ප්‍රශ්නයක් මත තමයි මේ සම්පූර්ණ සාකච්ඡාව ඇවිල්ලා තිබුණේ. ඒ නිසා මේක සම්බන්ධව ගරු ලේකම්තුමා දන්නවද? දැන් වර්තමාන තත්ත්වය මොකක්ද? මේ කාරණාවේදී අපි දැනට ගත්ත එක ක්‍රියාමාර්ගයක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න බාර දීලා තියෙනවා. දෙවෙනි කාරණාව අපි මේක තාක්ෂණික කාරණාවක් නිසා අමාත්‍යාංශය සතු ඒ තාක්ෂණික දැනුම අපිට ඇත්තේ නැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකා සර්ට් ආයතනත් එක්ක සාකච්ඡා කරලා දැන් ගැටලුවේ ස්වභාවය මේ මන්ත්‍රීතුමාලාට පැහැදිලි කරන්න මොකද්ද මේ ගැටලුවේ ස්වභාවය කියලා මේ මුදල් කාට හරි දීලා තියෙනවද? ක්‍රිකට් ආයතන කෙනෙක් වුණත් කවන්නේ මේ මුදල් මේක උනේ සභාපතිතුමා උනේ ෆයිස මුස්තෆා ඇමතිතුමා හිටපු කාලේ එතුමා පත් කරා කොම්පිටන්ට් ඔතොරිටි කියලා එකක් ක්‍රිකට් බෝඩ් එක දුවන්න. ඒ කාලේ ඇතුළත තමයි මේක ලංකාවට අපේ සවුත් ඇෆ්‍රිකා ටීම් එක මෙහාට එනකොට ඒගොල්ලන් ටීවී රයිට්ස් වලට එන්න තියෙන ගාන ඒගොල්ලන් එවලා තියෙනවා. එවලා තියෙන්නේ අපේ account එකට නෙමෙයි සභාපතිතුමා. කාගේ account එකටද? ඒක තමයි ඉන්වෙස්ටිගේට් කරගෙන යනවා දැන් ඊට පස්සේ නෑ ඒක දැනට මේ අපේ මම ලෝයතුමාට කියන්න පුළුවන් දැන් අපරාධ දෙපාර්තමේන්තුවේ ඒක කරගෙන යන විදිය ඒක ගැන මට විස්තර කරන්න අපේ නෑ ඒ කොපමණ මුදලක්ද මේ ඒක සවුත් ඇෆ්‍රිකන් ක්‍රිකට් බෝඩ් එක කිව්වද අපි මෙහෙම ගාණක් එව්වා කියලා නෑ සවුත් ඇෆ්‍රිකන් බෝඩ් එකෙන් නෙමෙයි ඒක යන්නේ සෝනි සමාගමෙන් තමයි ටෙලිවිෂන් රයිට් කරන කට්ටිය තමයි ඒවල තියෙන්නේ. එතකොට ඒගොල්ලන් වෙනම තව මට හරියටම කියන්න බෑ කවුද කරේ කියලා. ඒකින්ද තමයි අපි CID එකට දාලා CID එකෙන් දැන් හොයාගෙන තියෙනවා මේ සල්ලි තියෙනවා බැංකුවේ එක බැංකුවක account එක තාම තියෙනවා කියලා. ඉතින් මම මගේ ලීගල් එකනට කියන්නද? සර් මේක වෙලා තියෙන්නේ මේ රටේ නෙමෙයි කොමින්ද මේ රටේ නෙමෙයි සර් මේක වෙලා තියෙන්නේ සර් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන 2013 ඉඳන් 2020 වෙනකන් අවුරුදු 7කට අන්තර්ජාතික TV rights විකුණන්න broadcasting rights විකුණන්න ටාර්ජ් එකත් එක්ක මුලින්ම ඇග්‍රීමන්ට් එකකට එකතු වෙනවා. ඊට පස්සේ ඒක පස්සේ සෝනි ආයතනයට පැවරෙනවා. මේ 2018 වෙද්දී සවුත් ඇෆ්‍රිකන් ටූර් එකක් තියෙනවා. සාමාන්‍ය ගිවිසුම අනුව ඒ ටූර් එකට අදාළව පේමන්ට් එක එන්නේ ටූර් එක පටන් ගන්න දවස් 30කට කලින් ඒ ටූර් එකට අදාළ මීඩියා රයිට්ස් මුදලෙන් ෆී එකෙන් 150ක් අපිට ගෙවන්න ඕනේ. ඊට පස්සේ ටූර්නමන්ට් ඒ ටූර් එක පටන් ගන්න දවස් 7කට කලින් තව 135ක් ගෙවන්න ඕනේ. ටූර් එක ඉවර වෙන්න දවස් 7කට කලින් තව ඉතුරු 115 ගෙවන්න ඕනේ. දැන් මේ සවුත් ඇෆ්‍රිකා ටූර් එක 2018 මේ 115 තමයි මේ ප්‍රශ්නගත වෙන්නේ. එතන 1,87,084ක US ඩොලර්ස් මුදලක්. ඒක සර් දැන් සාමාන්‍ය මේ ඇග්‍රීමන්ට් එක ශ්‍රී ලංකන් කියද? ශ්‍රී ලංකන් මුදල් වලින් කියන්නකෝ. about 40 million rupees. 29. සභාපතිතුමා දැන් මේක වැඩි වෙලා ඒ කාලේ ගානට කියන්නකෝ. මිලියන් 29යි ඒ කාලේ. එහෙම කියනවා හරි. එතකොට ඒ කියන්නේ පළවෙනි දෙවෙනි පේමන්ට්ස් ආවා මේ අන්තිම පේමන්ට් එක තමයි අවුල තියෙන්නේ. ඔව්. මේ ගිවිසුමේ සර් කිසිම තැනක ගිණුම් නම්බරයක් සඳහන් නැහැ. ඒ කියන්නේ සෝනි ආයතනයේ සල්ලි එවන්න ඕනේ මෙන්න මේ ගිණුමට කියලා. එතකොට සාමාන්‍ය භාවිතය තමයි අපේ head of finance ඒකට අදාළ මෙමෝ එකක් හදලා ඒ මෙමෝ එකම අදාළ account numbers දාලා අදාළ සෝනි සමාගමට ඊමේල් කරනවා. එතකොට ඒ අනුව තමයි payment එක කරන්නේ. දැන් මෙතනදී අපිට විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙන්නේ මේ account number එකට වෙනත් account එකක් දාලා තමයි දාලා තියෙන්නේ. හරි සරලයිනේ ඉතින් හොයාගන්න. දැන් පළවෙනි පේමන්ට් එක ගෙන්න ගත්තනේ ක්‍රිකට් බෝඩ් එක. එතකොට account number එකක් දීලා තියෙනවා. ඒ විදිහටම දෙවෙනි පේමන්ට් එකත් ගෙන්නගෙන තියෙනවා. එතකොට තුන්වෙනි පේමන්ට් එක විතරක් කොහොමද වරදින්නේ? වෙන account එකක් දාලා තමයි සර් යවලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකට වක් කියන්න ඕන කොම්පිටන්ට් ඔතොරිටිනේ.
ඒක දැන් මෙහෙමනේ දැන් ඒ account එක දාලා තියෙන්නේ වෙන පිට කෙනෙක් නෙමෙයිනේ කරු ලේකම්තුමා. ඒ නිසා මේ ප්‍රශ්න දෙකම එකක් තමයි මේක ඍජුවම මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කරලා මේකේ ලෝකල් පාර්ට්නර්ෂිප් එක ඉස්සෙල්ලා අල්ලන්න අනිවාර්යයෙන්. කාට හරි විරුද්ධව සර් මම ඒක අපි CID එකට 2018 ම මේක පැමිණිලි කරා. ඒ අනුව මේ සැකකරු විදියට head of finance අත්අඩංගුවට ගත්තා. එයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තිබ්බ දවස් 20 ගානකට වැඩියෙන්. ඒ අතරතුර තමයි විමර්ශනය කරේ CID එක. එයා ආපහු දැන් ඇතුළේ ඉන්නවද? නෑ ක්‍රිකට් බෝඩ් එකේ නෑ. එයා කියනවා සර් හැක් නෑ එයා කියනවා හැක් කරා කියලා එයා කියනවා දැන්ට තාම විමර්ශනය කරගෙන යනවා දැන්ට CID එක මුලින් මෙතන මතයක් කියනවා මේ හෙඩ් ඔෆ් ෆයිනෑන්ස් කරපඩක් කියලා නෑ එයා ඔක ඩිනයි කරලා තියෙනවා සර් ඒක තමයි මේකේ ඉන්වෙස්ටිගේෂන් එක තාම කරගෙන යන්නේ මේක ඇත්තටම CID එකට ගිහිල්ලා අපි ස්ටේට්මන්ට් දීලා සර්ට් එකෙනුත් ඇවිල්ලා ඒක පරීක්ෂා කරලා සර්ට් එකෙනුත් රිපෝට් එකක් දීලා තියෙනවා ඒ අනුව දැන් CID එකෙන් ඒක පරීක්ෂාව කරගෙන යනවා. දැන්ට තියෙන්නේ කෝඩ්ස් වල ඒකෙන්ද අපිට දැනට කවුද කරලා තියෙන්නේ කියලා හරියටම කියන්න අමාරුයි. දැනට CID එක ඔයාලට අයිඩියා තියෙනවද කොහේ account එකද කාගේ account එකද තියෙන්නේ? අධිකරණ නියෝගයක් මත CID එක ලංකාවේ මහා බැංකුවේ මූල්‍ය බුද්ධි විමර්ශන ඒකක හරහා තොරතුරු ලබාගෙන තියෙනවා. ඒ අයිතිකාරයත් හොයාගෙන තියෙනවද? නෑ ඒ ටික හොයාගෙන තියෙනවා. ඒකලම් කරගෙන යනවා ඒ ටික. ඇමරිකාවේ account එකක් සර් account holder එකේ නම තියෙන්නේ Diamond Channel Irvin කියලා. ඒකේ account number එකක් තියෙනවා. උපන්දිනයක් තියෙනවා 1993 9 වෙනි මාසේ 4 කියලා. social security number එකක් තියෙනවා. අපි තොරතුරු ඒ නම්බරේ අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේක ගරු ප්‍රධාන ගණන්දෙමි නිලධාරී වශයෙන් ඔබතුමා මේක සම්බන්ධව අපිට මේකේ ප්‍රගතිය අපිට වාර්තාවක් සපයන්න ඒ වගේම අපි ඊළඟ විශේෂයෙන්ම ඊළඟ කෝප් කමිටු වාර්තාව වෙනකොට බලාපොරොත්තු වෙනවා මේක සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග නිමා කරයි කියලා. ඒ නිසා ඒක මාසයක් ඇතුළත මේ පිළිබඳව වර්තමාන තත්ත්වය හොඳින් වර්ධනය කරලා පූර්ණ වාර්තාවක් මේකේ කාරණා දෙකක් තියෙනවා. අතට මේක සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමෙනුත් යම් වාර්තාවක් ඉල්ලලා තිබුණා. ඒක ලබා දීලා නැහැ. නමුත් ඒකත් අපි ඔබට නැවත වෙනවා. කොහොනේ අපි එක සාකච්ඡා කරලා අපිට තාක්ෂණික සහාය ඉල්ලලා තියෙනවා. ඒගොල්ලෝ ඒ සහාය දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ අනුව අපි මේ කටයුතු ටික කරගෙන යනවා. මොකද දැන් අපි මේකට මැදිහත් උනේ මෑත කාලේ නිසා තමයි මේ අපිට අපි ආපු කාලේ තමයි පටන් ගන්න සිද්ධ වුනේ. ඉතින් ඒ කොටස කෙරීගෙන යනවා දැනට. හරි පොඩි ප්‍රශ්නයක් මේකට කලින් තියෙනවා මේ සංයුක්ත සැලැස්මයි ක්‍රියාකාරී සැලැස්මයි ගැන. දැන් මේ 22 2030 මේ corporate plan එකක් තියෙනවා කියලා තියෙනවා. මේ action plan එකක් තියෙනවා කියලා තියෙනවා. දැන් ඊට කලිනුත් තියෙන්නේ නැතිනේ corporate plan එක. දැන් මේකේ හැටියට ඕගොල්ලන් මේ loss making 2019 ඒකට පස්සේ යනවා. ඒ කියන්නේ මේ එක පොඩ්ඩක් ඒ corporate plan එකෙන් කොහෙන්ද deviate උනේ? ඒ ගැන මේකක් කරලා තියෙනවද විග්‍රහයක් ඇනලිසිස් එකක් කරලා තියෙනවද? අපේ මේ ලංකාවට ටුවර්ස් එන විදියට තමයි අපේ ආදායම වැඩි වෙන්නේ. හරි හරි. දැන් ඒ corporate plan එකේ ඒක ફોකස් කරන්නේ නැත්නම් ફોකස් කරලා තියෙනවා එමතුමා. අපේ අපි මේක පිළිවෙලකට යන්. එතකොට ඔය නෑ මේ කලින් මෙතන තිබුණා මේ. ඔව් ඔව්. එතකොට මේ ඔබතුමා ඒකට උත්තරයක් දෙන්නකෝ. අපි ප්‍රශ්නේ එහාට යන්න ඕනේ ඊගාවට. ඔයාලා කිව්වා මේ ඊමේල් එකකින් කියන්න පුළුවන් කියලා ෆයිනෑන්ස් ඩිරෙක්ටර්ට මේ කොහෙටද සල්ලි එවන්නේ කියලා. ඒතර ඒකට වෙන කවුරු හරි ඔතරයිස් කරන්න ඕනේ නැද්ද? එක පුද්ගලයෙකුට පුළුවන් මේ තීන්දුව ගන්න. ඒක තුමා ඒක වෙන්නේ අපේ ඒ ෆයිනෑන්ස් එකකින් තමයි මෙච්චර කල් අපි ඔක්කොම සාමාන්‍ය ඕන දෙයකට දෙන්නෙක්වත් අඩු ගන්න ඉන්වෝල්ව් නෑ මේ අහන්නේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි චෙක් එකක් අස්සම් කරා දෙන්නෙක් අස්සම් කරනවානේ රාජ්‍ය වශයෙන්. ඒ වගේ ඔව් ඔබතුමීට තියෙන උත්තරයක් ඒක. අපේ ෆයිනෑන්ස් එකේ ඉන්නවා accountants-ලා දෙන්නෙකුයි head of finance කියලා. ඒ head of finance තමයි අන්තිමට authorize කරන්නේ. දැන් ඇත්තෙම කියතොත් මේක 2010 ඉඳලා ওই ක්‍රමයට තමයි ගියේ. නමුත් ඒ යවන හැම ඉන්වොයිස් එකක්ම ප්‍රධාන විධායක නිලධාරිතුමාටත් ඕක කොපි වෙනවා. නමුත් මේක මේ ගිය ඉන්වොයිස් එක ප්‍රධාන විධායක නිලධාරිගේ එකට නෙවෙයි ඒක කොපි වෙලා නැහැ. මොකද මේකේ මේ ඊමේල්ස් වල එක එක මේවා වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ඉන්වෙස්ටිගේට් කරගෙන මේකලන් යන්නේ කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා. මේක හැක් කරලාද නැත්නම් මේක මෙතනින් වෙලා තියෙනවද කියලා. නෑ ඊමේල් නැතුව ඇතුලේ අභ්‍යන්තරික වශයෙන් ෆයිල් එකකවත් මේ ડોකියුමන්ට් එහාට මෙහාට යන්නේ නැද්ද?
ඇතුලේ තියෙනවා. ඇතුලේ ඒක තියෙනවා accounts ඇතුලේ දැන් ඔබතුමා කියන විදිහට මේ කියන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් CEO ට හරි ඒ ප්‍රධාන විධායක නිලධාරීන්ට මේක දැනුම් දීලා නැද්ද? ෆයිනෑන්ස් එකෙන් ඔක්කොම වෙන්නේ ඒගොල්ලන්ගේ මේක යවන එක ඒගොල්ලන්ගේ ෆයිල්ස් වල තියෙනවා ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ. ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ තමයි ඉන්වොයිසස් ඔක්කොම තියෙන්නේ. මොකද ඔඩිට් ක්වෙරීස් ආවම ඔඩිට්ස් ඔක්කොම කරන්නේ ෆයිනෑන්ස්. ඒක හරි. දැන් මේ අහන්නේ සරල කාරණයන්නේ ඔය ආයතනය කියන්නේ මහ විශාල රොකට් සයන්ස් එකක් නෙමෙයිනේ. ඔය ආයතනේ මැනේජ්මන්ට් එක කරන ප්‍රධානියාට එන්නේ නැද්ද? ඔය වාගේ පේමන්ට් එකක් සම්බන්ධ ෆයිල් එකක් අඩු ගානේ නිරීක්ෂණය කරන්නවත් බලන්නවත් එන්නේ නැද්ද? එහෙනම් ෆයිල් එකකින් කරන්නේ නැද්ද ඒ ගණන? සභාපතිතුමා මම උත්තරයක් දෙන්නම්. සාමාන්‍යයෙන් අපි ඒ තියෙන ගිවිසුම් අනුව ඒ නියමිත දවසට අදාළ ඉන්වොයිස් පත් ජෙනරේට් කරනවා සිස්ටම් එකෙන් ජෙනරේට් කරලා ඒක ස්කෑන් කරලා ඒ අදාළ පාර්ශවයන් වලට යවනවා ඊමේල් එකකින් CEO ට කොපි එකක් සහිතව. එහෙම නැත්නම් ඒ ඊමේල් එක ගියේ නැත්නම් CEO ට ඒක දකින්න විදිහක් නැද්ද වෙන? නෑ. ඒකත් ඔයාලා කියන තරම් ඔක සරල නැති මෙලාට ටික මාර ප්‍රශ්නයක් කියන්නේ දැන් ඔය කියන ඒක සීරියස් ප්‍රශ්නයක්. දැන් මෙහෙමනේ. දැන් පේමන්ට් දෙකක්ද තුනක්ද එනකොට ඒ ඊමේල් එක ගිහිල්ලා තිනවා CEO ට කොපි වෙලා තිනවා පේමන්ට් එක ඇවිල්ලා තිනවා. ඒතර ඊළඟ නියමිත දවසට ඉන්වොයිස් එක යවලා පේමන්ට් එක එන්න ඕන කියලා අපි කොහොම දන්නවා ආයතනයේ ඉන්න කට්ටිය. එතකොට ඒ දවස් වෙනකොට ඒක ගියාද නැද්ද කියලා CEO ට ක්ලැරිෆයි කරගන්න විදියක් නැද්ද? නෑ කොරස්පොන්ඩන්ස් සාමාන්‍යයෙන් ඒකලන් එහාට මෙහාට යන මේ ලිඛිතව යන මේවා කොරස්පොන්ඩන්ස් ටික CEO ට කොපි වෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒවා පොඩි එක දෙයක් කියන්නද? දැන් මේක කවුරු හරි ඔයාලා කියන විදිහට එක පුද්ගලෙක් තමයි මේ ඊමේල් එක අරින්නේ. එයා විතරයි ඊමේල් එක අරින්නේ. එයා දැන් දෙපාරක් කරලා එක නම්බර තුන්වෙනි පාර අරලා වෙන නම්බර. ඒක තමයි කතාව කියන්නේ. ඉච්චර මොඩෙක් ඉන්න පුළුවන්. එයා දැන් කියනවා මේක හැක් කළා කියලා. මම එච්චර මොඩෙක් ඉන්න පුළුවන්. එයා අහුවෙන එක මේ පහුවදම අහුවෙනවා. නෑ නෑ අනිත් එක තමයි දැන් මෙතුමා කියපු විදියට ටුවර් එක ඉවර වෙන්න දවස් 4 කලින් පේමන්ට් එක එන්න ඕන. එතකොට ඒ දවස් 5ක් කියමුකෝ පහේදිත් පේමන්ට් එක ආවේ නැත්නම් කාගේද වක්කීම තියෙන්නේ ඒ පේමන්ට් එක ආවද නැද්ද කියලා හොයලා බැලීමේ. හැම එක්කනාටම සභාපතිතුමා දැන් සභාපතිට අපේ ට්‍රෙෂරර්ට ඔක්කොටම අපිට ඊමේල් එකක් එනවා මේකේ පේමන්ට්ස් වල ඔක්කොම එනවා. මේ කාලේ උනේ සභාපතිතුමා හිටියේ කොම්පිටන්ට් ඔතොරිටි එකක්. එතකොට ඒ අතර කියන්නේ ඔයගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක කොහොමද තියෙන්නේ? ඊමේල් ඇඩ්‍රස් එක එක්කෙනෙක් නිකන් CEO මොකද්ද කියන්නේ මොකක්ද දෙන්නේ? @srilankacricket.lk. එතකොට ඒක මැනේජ් කරන්නේ කවුද? ඒ එතන අපේ IT ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි ඒක මැනේජ් වෙන්නේ. දැන් එතකොට දැන් ඔයගොල්ලෝ සියලුම තීරණවල බරපතල දේවල් ඔක්කොම මේ IT මේක මත පදනම් වෙලා නම් තියෙන්නේ. ඒක ඊමේල් එකක් විතරයි නම් එවන්නේ. ඒක ප්‍රශ්නයක් වුණොත් මේ සිස්ටම් එකම අවුල් වෙනවනේ. දැන් ඒකනේ වෙලා. Microsoft. ඔය ඉෂුව එකෙන් පස්සේ දිගටමත් කරන්න ඒගොල්ලෝ වෙනස් කරන්නේ. නෑ දැන් වෙනස් කළා අපි තියෙන්නේ. අපි කියන්නේ අපි දැන් සර්ට් එකට දීලා ඒක ඔක්කොම වෙනස් කරන්න. නෑ මං ගන්නේ කම්පැනි Microsoft නාම. අපි සර්විස් ප්‍රොවයිඩර් කම්පැනි Treasurer will explain. Treasurer කියන්නේ සභාපතිතුමා අවසරයි. සභාපතිතුමා මතලා කතා කරන්න. ඒක තමයි අපේ ක්‍රමය. හරි. කියන්නේ. හොඳ ප්‍රශ්නයක් නැගුවේ. මේකේ කවුද වගකිය යුතු සැක කටයුතු පුද්ගලයන් කියලා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ව්‍යවහාරික විගණනයක් කළා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ලොකු වාර්තාවක් දීලා තියෙනවා මේ වගේ පොත් දෙකක්. ඊට අමතරව Ernst & Young කියන ආයතනයටත් දීලා පරීක්ෂණයක් කරගත්තා. ඊටත් අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ PricewaterhouseCoopers ආයතනයෙන් cyber security vulnerability assessment එකක් කරා. ඒ මත තීරණයක් කියන්නේ නිගමනයකට ඇවිල්ලා තිබුණා ඒගොල්ලෝ කරුණු 26කින් 22ක් විතර serious lapses තියෙනවා කියලා IT system එකේ. ඒ අනුව ඒ ආයතනයේ ඉන්නවා සුපර් හීරෝ කෙනෙක්. ඒ තමයි ඔබතුමා මේ දැන් සඳහන් කරපු විදිහට IT මැනේජර්. එයාට පුළුවන් මාව සුපර් ඉම්පෝස් කරන්න, සභාපතිතුමාව සුපර් ඉම්පෝස් කරන්න, හරියට මේ CEO මහත්තයා යවන ඊමේල් එකක් විදිහට කිසි කෙනෙකුට දැනෙන්නේ නැති වෙන විදිහට එයා යවන විදිහට යවන්න පුළුවන්. ඒ මත ලොකු serious issues raise කළා PwC එක අපිට වාර්තාවක් ඉදිරිපත්. ඒ මත අපි නිකන් හිටියේ නෑ. ඊට පස්සේ අපි කිව්වා පුළුවන් ඉක්මනට මේකේ තියෙන IT system එකේ තියෙන අඩලුහුඩුකම් ඉක්මනට ප්ලග් කරන්න ඒවට precautions අරගෙන දැන් මේ වෙනකොට මාසයක් විතර වෙනවා
ඒ PricewaterhouseCoopers කියන ආයතනය අපේ IT සිස්ටම් එක සිකියුර් කරන්න කටයුතු කරන තියෙනවා. ඒක ප්‍රශ්නයක්. දැන් මම අහන්නේ මේකයි. දැන් ඒක ඇවිල්ලා දැන් ඔබතුමාලා මේ අලුත් කළමනාකාරීත්වය ආවෙන් පස්සේ කරපු දේවල්නේ. අපි ඒක ඇප්‍රීෂিয়েට් කරනවා. හරිද? ප්‍රශ්නේ ඒ ගිවිසුම අනුව සතියට කලින් එන්න ඕන පේමන්ට් එක ආව නැති වුනහම හෙඩ් ඔෆ් ෆයිනෑන්ස් සහ කොම්පිටන්ට් ඔතොරිටි මේක හොයලා බැලුවේ නැත්තේ අය ඒ දවස්වම. ඇත්තටම වෙලා තිබුණේ මේගොල්ලෝ මේක ලැබිච්ච නැති බව දැනගත්ත ගමන් මේගොල්ලෝ CID එකට ගිහින් රපෝට්ටු කළා. මෙතන ලොකු මූල්‍ය වර්චාවක් වෙලා තියෙනවා. ආයතනයේ මූල්‍ය ප්‍රදානය දල වශයෙන් කොච්චර දවසකට පස්සේද? මම හිතන්නේ අපි ආපු ඉඳයි. අපි ආපු ඉඳ අපි එතනට මේල් එකක් අරපු ඉඳ තමයි ඔක අයිඩෙන්ටිෆයි වුනේ. පැහැදිලිවම සැලසුම් සහගත වංචාවක් මෙතන තියෙනවා කියලා එතනින්ම මට ඒ නිසා තමයි මේකයි. ඔයාලා අපිට නිශ්චිතව මේක අයවිතු දිනය කියන්න මැච් එන්න දවස් 7කට ඉස්සෙල්ලානේ. අවසාන. ඒ දිනයයි මේක වාර්තා කරපු දිනයයි දෙන්න. නේද ඒක මේගොල්ලෝ නිශ්චිත දිනයක් තියෙන මෙච්චර සතියකට ඉස්සෙල්ලා කියන්නේ. දැන් වාර්තා කරේ අලුත් පාලන අධිකාරියද අර හිටපු කට්ටියම. මට ඉඩ දෙන්න මේක දැන් ඕගනයිස් කරගන්න. දැන් මේ කියන ප්‍රශ්නය මතුවලා තියෙන්නේ. මේ ප්‍රශ්නය දැන් තියෙන්නේ මේ CID එක යටතේ පරීක්ෂණයක් පවත්වමින් මේකේ යම්කිසි මූල්‍යමය වංචාවක් තියෙනවා කියලා පැහැදිලි. ඒ වගේම මේ මුදල් අදාළ තැනින් ගෙවලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකන් ක්‍රිකට් එකට ඇවිල්ලා නැහැ. ඒකනේ මේ අවසාන වශයෙන් සිදු වෙලා තියෙන්නේ. අපි ඒ පරීක්ෂණය ප්‍රතිඵල අපිට වහාම දැනුම් දෙන්න කියලා අපි ලේකම්තුමාට බාර දෙමු. නැත්තම් මේගොල්ලෝ මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ ඇත්තටම මේ කියන කාර්තුව ඇතුලේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි ආයතනික වශයෙන් CEO ට මේක එන විදිහ ඊටාම ගැටලු සහගතයි. දෙවෙනි එක අර මෙතුමා කියන විදිහට IT section එකේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. තුන්වෙනි එක ඒ නිලධාරීන් අතර සම්බන්ධිකුත් නැහැ. ඒ වගේම විශාල මුදලක්. මේ විශාල මුදලක් මේකෙන් විනාශ වෙනවා. දැන් කාගේ එන්න කියන්න මම ඉල්ලුවේ. ඔබතුමා දැන් මේ මෙන්න මේ පොඩ මෙතුමාට මුදල් ලැබීමට නියමිත දිනයක් තියෙනවනේ ලේකම්තුමා. මුදල් ලැබීමට නියමිතය අපි කියමු අද දවස කියලා. එතකොට මේක සොයාගත්තේ නැවත විමර්ශනය කරන්න පටන් ගත්ත අතර කාලපාරාස්සය මොකද්ද? එතකොට ඔබතුමාලා වාර්තා කරනකම් මේක මම නම් දන්නේ නැහැ. ඒක තමයි සරලව ඇහුවේ. දැන් අර අලුත් කළමනාකාරීත්වය ආවයින් පස්සේද මේක හොයාගත්තේ නැත්නම් නෑ immediately after about මාසයකට විතර පස්සේ සති දෙක තුනකට විතර පස්සේ තමයි ඔක අවුනේ. ඒ කියන්නේ head of finance මේක සම්බන්ධව යම්කිසි වාර්තාවක් ඇතුලේ දාලා තියනවද? ඉන්වොයිසස් කීයක් රේස් කරනවද? ඒක ඉන්වොයිස් එකයි. නෑ දැන් සාමාන්‍ය අවුරුද්දකට ඉන්වොයිසස් කීයක් රේස් කරනවද? that you might have to answer. ඒ කාටද? ඉන්වොයිසස්. දැන් මේ වගේ ඔය TV rights වලට ධන වශයෙන් දැන් 50ක් ඒක තියෙන කියන්නේ දේශීය සංචාර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා අවුරුද්දකට තියෙන. කරුණා කරලා එක්කෙනෙක් කතා කරන්න මේකේ නැත්නම් ගරු මන්ත්‍රීතුමා කතා කරුවාම එක්ක ප්‍රධාන ගණන්දින විධාතුමා ඩිරෙක්ට් කරන්න කාටද උත්තර දෙන්න ඕන කියලා. ඔව් කියන්නේ මම කියන්නේ මතුමා එක දේශීයව තියෙන තරංගාවලි ප්‍රමාණය අනුව අවුරුද්දකට වෙනස් වෙනවා ඉන්වොයිසස් ජෙනරේට් කරන සංඛ්‍යාව. සමහර අවුරුදු වල අපිට දැන් උදාහරණයක් විදිහට 2019 අපිට තිබුණ දේශීය තරංගාවලි 2යි. එතකොට ඉන්වොයිසස් 10ක් විතර වගේ තමයි උපරිම වෙන්නේ. නමුත් සමහර අවුරුදු වල ඉන්වොයිසස් 50 දක්වා වුණත් යන්න පුළුවන්. ඉන්වොයිසස් 10 සිට 50 දක්වා. ඉතින් ඕකට ලොකු සිස්ටම් එකක් ඕනේද? මුළු accounting system එක නෑ accounting කියන්නේ පැකේජ් එකම තියෙන ඔක්කොම ඉන්වොයිසස් ජෙනරේට් කරන්නේ පේමන්ට් කරන්නේ 50ක් මේ කාගිල්ස් එකේ දාන 5000ක් දවසකට. අමතම ඔක්කොම පේමන්ට්ස් මට තේරුම් ගන්න ඕනේ මේක මොකද්ද මේ කරන්නේ කියලා. මෙච්චර කල් ක්‍රිකට් බෝඩ් එකක ප්‍රජාතන්ත්‍රව ආපු කමිටි එකකින් මේ වගේ එකක් වෙලා නැහැ. මේක උණේම සභාපතිතුමා මොකද ඒ සභාවේ ඉන්නවා සභාපති මට ඒක නෙමෙයි දැනගන්න. නෑ ඒක තමයි කියන්නේ. නෑ ඔබතුමා සිස්ටම් එක මොකද්ද කියලා. ඒක කියන්නේ අපි දැනට පාවිච්චි කරන්නේ දැනට පාවිච්චි කරන්නේ සිස්ටම් එක දැම්මේ මේ ඔය සර්ච් සිලියොන් සේජ් ඇක්පැක් කියන සිස්ටම් එක තමයි දැනට අපි පාවිච්චි කරන්නේ. ඒක පේමන්ට්ස් මේක දැනගන්න ඕනේ මේ. අනේ කරුණාකරලා ඕගනයිස් විදියට මේ ප්‍රශ්නයක් නැත්තම් මේක කතා කරන්න බැරි වෙනවා කරුණාකරලා මගේ අවසරය පිට කතා කරන්න. ඒතකොට ප්‍රශ්න කරගන්න.
සිලියොන් සේ චෙක් පැක් කියන සිස්ටම් එක තමයි දැන්ට අපි යූස් කරන්නේ. ඒක හරහා ඉන්වොයිසස් ජෙනරේට් කිරීම, පේමන්ට්ස් සියලුම ආයතනයේ සතු සියලුම පේමන්ට්ස් සම්බන්ධව කටයුතු රිසීට්ස් ඔය සියලුම දේවල් කරන්නේ ඒ සිස්ටම් එක හරහා. ඉන්වොයිස් ජෙනරේට් කරන්නේ ඒකෙන්. ඔක්කොම සියලුම දේවල්. ඉන්වොයිසස් වැඩිම 50ක් ජෙනරේට් කරන්නේ ওই සිස්ටම් එක හරහා. නෑ ඇත්තටම මෙතුමා ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ ඇමතුමා අහන ප්‍රශ්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද දන්නවද දැන් මේ ඇමතුමා අහන ප්‍රශ්නය ඇතුළට සම්බන්ධයි. දැන් මේ ඉන්වොයිසස් ටික ජෙනරේට් කරන්න තමයි ඔය සිස්ටම් එක මත ඕගොල්ලෝ පදනම් වෙලා තියෙන්නේ. නමුත් ඒකෙන් ලොකු ලොස් එකක් වෙලා තියෙනවා ඒක දැන් අහන්නේ. මේ සිස්ටම් එකක් දාන්න මේ ලොකුවට කරගන්න ඕන දෙයක් නෙමෙයි සිස්ටම්. ඒ නිසා අපි මේක සම්බන්ධව ඒ නිසා මේ ප්‍රශ්නේ සම්බන්ධව මේ තව ප්‍රශ්න ගණනාවක් කතා කරන්න තියෙනවා. ඒකයි මම කියන්නේ. මේ ප්‍රශ්නේ සම්බන්ධව ඔබතුමාට තියෙනවා තව මොකක් හරි කියන්න. මම මේ ප්‍රශ්නේ අතරම දැන් මේක සිද්ධ වෙලා ඉවරයි. මට තියෙන කන්සර්න් එක දැන් මේ software කම්පැනි මේක ඉන්ටර්නල් කට්ටියද කරන්නේ නැත්නම් software පිටින් අරගෙනද කරන්නේ? පිටින් අරන් කරන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ කට්ටියම තවමත් ඔයගොල්ලන්ට software provide කරන්නේ. ඔව්. ඉතින් මේක කරලා හරියන්නේ නැහැ. දැන් මේ වැරද්ද වෙච්ච software කම්පැනියකට නම් සිලියොන් එක ඔයගොල්ලෝ ආපහු මේක තවදුරටත් කන්ටිනියු කරන්න ලොකු ප්‍රශ්නයක්. සමතුමා දැන් මේ වෙච්ච දේ අපි හොයන එක හරි. නමුත් මේ තියෙන ලැබ්ස් තියෙන මේ අඩුපාඩු තියෙන software කම්පැනි අපි තවදුරටත් තියන් ඉන්නවා. ඔබතුමා හරි. දැන් ඇත්තටම මේ වෙනකොට මොකද දැන් මම එකයි ඉස්සෙල්ලා ඇහුවේ මම දුපාරක් ඇහුවේ එකයි. ඒක මේ සර්විස් ප්‍රොවයිඩ් කරන කම්පැනි මොකද්ද? සිලියොන් කියන ඒ කම්පැනි තාම තියන් ඉන්නවා. දැන්ටමත් තියාගෙන ඉන්නවා. අපි මේ වෙනකොට තව ඔය වගේ දෙයක් වුණොත් ඒත් අපි මේ අපුරුට ආපහු කතා කරා. මේ වෙනකොට අපි ක්‍රියාදාමයක් ආරම්භ කරලා තියෙනවා. ඒ software system එක evaluate කරලා වෙන පාර්ශවයක් එක්ක යනවද කියන එක ගැන. ඒක නේද එච්චර යන්න ඕනද? දැන් මේ තියෙන මෙතනම මිලියන 29ක් ලොස් වෙලා තියෙනවා. මේකට විශාල සම්බන්ධයක් ඒකෙත් තියෙනවා නේද? ඉතින් ඔච්චර ලොකුට evaluate කරන්න ඕනේ නෑනේ. අනිත් ගන්න තීරණ වල හැටියට. වෙන මොකක් හරි කරන්න. බරපතල තීරණ ගන්න එකේ ඔය කම්පැනි ගැන ඔච්චර තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට කරුණා කරලා මේ CID එකේ නැත්තම් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතියයි ඔබතුමාගේ පරීක්ෂණයේ දෙකම අපිට එවන්න අපි ඒකට අදාළ පරිදි එවන්නම් ලියමු. ඊළඟට ගරු සභාපතිතුමාට කාරණා මතක් කරන්න මොකද කම්පියුටර් ඔතොරිටි එක හැටියට ඒ වෙලාවේ පත් කළ ඉඳලා තියෙන්නේ කමල් පද්මසිරි කියන අමාත්‍යාංශ ලේකම්වරයෙක්. ඒ නිසා මම හිතන්නේ මේ කම්පියුටර් ඔතොරිටි එක නිසා මේ වැරද්ද සිදු වුණායි කියලා. මමත් හිතන්නේ නැහැ එහෙම. ඉතින් එතකොට මේ වෙනකොට මේ පාලක මණ්ඩලයේ ඉඳලා තියෙන බොහෝ අය මෙතනත් ඉන්නවා. ඒක නිසා පාලක මණ්ඩලයක් පැහැදිලි කරන්නේ කරපු අය සමයි ඒක දැන හොයලා බලන්න ඕනේ සියල්ල තියෙනවා. ඔබතුමා මේකේ ප්‍රධාන ගණන් දීම නිලධාරියා ලෙස ඔබතුමාගේ බලය නිසි ලෙස පාවිච්චි කරන්න. ඒක තමයි මේ කියන්නේ. ඒකට තමයි මේ බලයක් දෙන්නේ. කරුණාකරලා නැත්තම් අන්තිමට මේ පොදු දේපල ප්‍රශ්නයක් ආවොත් ඔබතුමා තමයි ඒකට වග කියන්නේ. නැතු මේ ඉන්න කවුරුවත් නෙමෙයි. ඒ නිසා තමයි මේක මේ කියන්නේ පැහැදිලි කරලා. ඒ නිසා ඔබතුමා අපිට කියන්නේ නැතුව ඔබතුමා ඒක ගැන බය නැතුව තීරණ ගන්න. හරි. ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්න. ඊළඟට මේකේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීම සම්බන්ධව ගිය පාර කෝප් කමිටුවේදී විශාල සාකච්ඡාවකටත් මේක ලක් වෙලා තිබුණා. මේක ගැන අපිට කරුණු කීපයක් මොකද දැනටත් විශාල මුදලක් මේක සමග සම්බන්ධ වෙලා තියෙනවා කියලා පේනවා. විශේෂයෙන්ම දැනට මේකට සම්බන්ධ පුහුණුකරු කවුද ප්‍රධාන පුහුණුකරු? ඒතුමා ගැනද ඔබතුමා අහන්නේ? එතුමා ගැන අහන්නේ. එයා දැන් නෑ දැන් නෑ තමයි. දැන් නෑ බව දන්නවා. නමුත් පළවෙනි ප්‍රශ්නේ තමයි චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව කොපමණ කාලයකටද දීලා තිබුණේ? අවුරුදු 3කට. එතකොට ඒ වෙනුවෙන් ඒ කොන්ත්‍රාත්තුව නැවැත්වුවේ අවුරුදු කීයකින් පසුවද? අවුරුදු 1මාරක්. ඒක හරියට ඔබතුමාලා ගාව විස්තර ටික දෙන්න කවුරුද දන්න කෙනෙක් ඉන්නවද? මේක සෙල්ලමක් නෙමෙයි. පාර්ලිමේන්තුවත් එක්ක ගනුදෙනු කරනකොට කරුණා කරලා හරියට කියන්න. එහෙම නැත්නම් මේ ප්‍රශ්නයක් මේක. මොකද මේ ආයතනයේ රටක් විදිහට එච්චර හොඳ තැනක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා එහෙම අර ඉහළම සමාජ තත්ත්වයක් දිනාගෙන නෙමෙයි මේ මොහොතේ ඉන්නේ. ඒකේ හේතුව මේක තමයි පේන විදිහ. දැන් මේ සරල ප්‍රශ්නයක්. කවුද මේ කියන කොන්ත්‍රාත්තුවට සම්බන්ධ වෙච්ච ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ? උත්තරේ පැහැදිලියි. ඔව්. එතකොට එතුමා දැනට වැඩ කරනවද? නැහැ. එතුමාගේ කොන්ත්‍රාත්තුව නියමිත පරිදි නිමා වුණාද? නැහැ. කොන්ත්‍රාත්තුව මුලින් ඊට පෙර නිමා කළා. නිමා වුණා. ඒ නිමා කිරීමට එතුමා සමග
යම්කි සාකච්ඡාවක් එකඟතාවක් තිබුණාද? අපි සාකච්ඡා කරා එයා එකග වුණේ ඒකට ඒ නිසා එතුමා දැන් ඔබට විරුද්ධව යම් නඩුවක් පවරලා තියෙනවද? ඔව් ඒකට සභාපතිතුමා ඊට පස්සේ අපි කමිටුවක් දාලා ජජ් කෙනෙක්ව දාලා එයාට විනය කමිටුවක් හරහා අපි ඒකට කරා. ඊට පස්සේ එයා ඒකට ආවෙත් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි එයා නඩුවක් දැම්ම අපිට. එයාට මෙච්චර ගාණක් වන්දි ඉල්ලලා කියලා දැන් නඩුවක් දාලා තියෙනවා. ඒ ගාණ කීයද? මිලියන් ඩොලර් 5ක් ඉල්ලලා දාලා තියෙනවා අපේ. එයාට දෙන්න තිබුණු ගාණ කීයද? මිලියන් කියන්නේ අවුරුදු 3ටම නෑ දැන් අස් කරන වෙලාවේ එතුමාගේ පඩිය හෝ යම් වැටුපක් දීලා නේද? ඒකට එයා කැමති උන්නේ. එයා අවුරුදු 3 මේවා තමයි ඉල්ලුවේ ඉස්සල්ලා. අපි අවුරුදු 3කට දෙන්න කැමති උන්නේ නෑ. අපි කිව්වා එයාට ඕන මාස 2ක් මාස 3ක් හරි ඒගොල්ලෝ කතා කරලා අපි එහෙම කරලා කොන්ට්‍රැක්ට් එක අයින් එයා කැමති උන්නේ නැහැ සභාපතිතුමා. දැන් එයාව කොන්ට්‍රැක්ට් එකෙන් අයින් කරන්න තීරණය මොකද්ද? එයාගේ කොන්ට්‍රැක්ට් එක අයින් කරන්න හේතුව අපි එයාගෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ආපු නැති නිසා. ඉතින් එහෙම අයින් කරන්න පුළුවන් පදනමකින් ඇයි කොන්ට්‍රැක්ට් එක එහෙනම් ගහගන්නේ නැත්තේ? නෑ ඒක තමයි ඒක ගහලා තිබ්බේ විදිහට සභාපතිතුමා. ඒක තමයි කියන්නේ. දැන් ඒ ආයතන නැද්ද ඒ කොන්ට්‍රැක්ට් එක ඔය ලීගල් ඔෆිසර් නේ ඩ්‍රාෆ්ට් කරන්න නැත්තේ? නෑ මේක නෑ කියන්නේ. ලීගල් ඔෆිසර් නෙමෙයි ඩ්‍රාෆ්ට් කරන්නේ කොන්ට්‍රැක්ට් එක. ඒක වෙනම නීති උපදේශකයෙක් කරා සර්විසස් අරගෙන තමයි සර් කරලා තිබ්බේ සභාපතිතුමා. නෑ එහෙම බෑනේ. ඉතින් නීති උපදේශකයෙක් අරන් කරගත්තට මේ ආයතනෙන් නෑ ඒක 2018 ජනවාරි මාසේ. එතකොට නෑ දැන් මේ පැහැදිලි කරගන්න දැන් මේ කියන X කියන පුද්ගලයා කවුරු වුණත් ප්‍රධාන පුහුණුකරු ලෙස බඳව ගන්නවා ඇග්‍රි වෙනවා. ඒ ඇග්‍රිමන්ට් එක ප්‍රකාරව වැඩ කරගෙන යනවා. ඇග්‍රිමන්ට් එකේ දාන්නේ නැහැ හදිස්සි ප්‍රශ්නයක් වුණොත් එයා අයින් කරන ක්‍රමය. ඒ අනුව ඇග්‍රිමන්ට් එක වයලේට් කරන ඕගොල්ලෝ විසින්. ඒ අනුව ඒ පුද්ගලයා ගිහිල්ලා ලෝක අධිකරණයක දැන් ලෝක බේරුම්කාර මණ්ඩලයක නඩුවක් පවරලා තියෙනවා. ඒතකොට මේ නඩුව වෙනුවෙන් අපි කොච්චර වියදම් කරනවද? දැනට අපි දැනට හරියටම පැහැදිලි කරන්න මේ බොරු කියන්නේ නැතුව හරියම නිවැරදි ගාණ කියන්න ගණන් දන්න කවුද අපේ ඇකවුන්ටන්ට් කෙනෙක් මේකේ මුදල කීයක් දැනට ගිහිල්ලා තියෙනවද ඒ වෙනුවෙන්? අපිට මිලියන් 20ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒක ඒ ලෝයර් ෆීස්ද? ලෝයර් ෆීස් අපේ ඒකට සහභාගී වෙන්නේ රොමේෂ් ඩි සිල්වා ලෝයර් තුමයි කුවේරා ඩි සිල්වා ලෝයර් තුමයි කොහෙද සොයිසා කුවේරා ඩි සොයිසයි සභාපතිතුමා මේ මුදල අතරින් මිලියන 7.5ක්ම ආබිට්‍රේෂන් එකේ කොස්ට් එක අපේ නෑ දැන් හරි දැන් බලන්න දැන් මේ වෙනුවෙන් කරගෙන යන මේක ඉවර කරන්න යන මුදල හා සමාන අර දැන් මේ තීරණය නිසානේ මේ මුදල විශාල වශයෙන් යන්නේ. එක්කෝ මේ ඇග්‍රීමන්ට් එක ගහනකොට මේක සම්බන්ධව දැනගෙන තියෙන්න ඕන. අපි පුහුණුකරුවෙක් ගන්නකොට අපි බලාපොරොත්තු වෙන බෙන්ච්මාර්ක් එකට ආවේ නැත්නම් ඔහු සමග නෙගෝෂিয়েට් කරන්න ඉඩක් තියෙන්න ඕන. ලීවලිටි එක. එහෙම මොකක්වත් නැතුව ඇග්‍රීමන්ට් එකක් ගහලා ඒ ඇග්‍රීමන්ට් එක වයලේට් කරගෙන අපිම යා වස් කරලා එයාට ගෙවන්න තිබිච්ච වැටුපවාය ගාණක් අපි නඩු ගාස්තු ගෙවන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතුමාට සභාපතිතුමා ඒ කාටවත් නැති ගාණක ලොකු ගාණක් ගෙවුවා. අපි 8 මිලියන් විතර මාසෙට ගෙවුවා යාට පුහුණුකරු හැටියට. සාමාන්‍යයෙන් අපි ඊට පස්සේ දැන් අපිටයිනේ 8 මිලියන් විතර මාසෙකට ගෙවුපේක තව මාස කීයකට ගෙවන්න තිබුණාද? මාස 12කට ගෙවන්න තිබුණා. 12කට ගෙවන්න තිබ්බා. එතකොට දැන් ඒ ගානට අඩු ගානකින් අපි නඩුව බේර ගන්න ඕනනේ ලාභයක් ලබන්න නම්. ඔව්. අවම වශයෙන්. ඔව්. ඒ ගානෙන් අඩු ගානකින් මේක බේර ගන්න පුළුවන් වෙයි කියලා ඔබතුමාලා හිතනවාද? නෑ අපි ඒගොල්ලන්ගේ එයාත් එක්ක කතා කරනවා මෙයාට අඩු ගානේ මාස 6ක්වත් දීලා ඒක මුලින්ම කරන ඔය ගානේ යන්නේ නැහැ. මුලින් එයා කැමති වුණේ නැහැ සභාපතිතුමා. ඉතින් එහෙනම් දැන් මේ ප්‍රශ්නේම ප්‍රධාන ප්‍රශ්නය යන්නේ දැන් මෙහෙම ඔබතුමාලා එක්කෝ ඒ ડોකියුමන්ට් එකට ඒකෙන් එළියට යන විදිහ හදන්න ඕන. ඒක නැතුව පිටින් ගෙන පුහුණුකරුවෙක් එක්ක ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා පුහුණුකරුවා අපිත් දන්නවා නම් ඔබත් දන්නවා නම් පුහුණුකරුවෙක් වැරදුනොත් අසාර්ථක වුණොත් ඒක ගැන පසු විපරමක් කරන්න ඉඩක් අවශ්‍යයි කියන එක අපිට තේරෙනවා. හැබැයි ඒ ඉඩ ડોකියුමන්ට් එකේ තියෙන්න ඕනනේ. සර් මම මේක තේරුම් කරලා දෙන්න සර්. සර් මේ පුහුණුකරුවා අපි ගන්නකොට ඒ පුහුණුකරුවා හිටියේ බංග්ලාදේශ ක්‍රිකට් ටීම් එකත් එක්ක. හරි. ඒ බංග්ලාදේශ ක්‍රිකට් ටීම් එකත් එක්ක ඉන්නකොට අපේ තිබුණ තත්ත්වය උඩ මොකක් පුහුණුකරුවා අපි ලෝකෙම මේව කරාම ඒගොල්ලන් කැමති වුණ නැහැ මෙහාට එන්න. ඉතින් මේ පුහුණුකරු එනකොට මේ පුහුණුකරු මීට ඉස්සෙල්ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ වැඩ කරලා ඒ ටීම් එකත් එක්ක වැඩ කරලා අපි යාගේ වැඩ නවත්තලා තියෙනවා. ඉතින් මේ පාර එනකොට යාට ජොබ් සිකියුරිටි එකක් ඕන වෙලා තිබුණා. එතකොට යා අපි ඇත්තම කියතොත් මේ වගේ ඇග්‍රීමන්ට්ස් ගහනකොට අපි ලීගල් ඇඩ්වයිස් ගන්න එළියෙන්. එතකොට අපේ උපසභාපතිතුමා එතන හිටපු උපසභාපතිතුමා මිස්ටර් මතිවානන්ට එතන විධායක කමිටුවෙන් පැවරුවා මේක නෙගෝෂিয়েට් කරලා මෙයත් එක්ක ලෝයර්ස්ලා එක්ක මේවා ඩිස්කස් කරලා මේක ඇග්‍රීමන්ට් එකකට එන්න.
ඉතින් මෙයා කැමති වුණේ නැහැ එක්සිට් ක්ලෝස් එකක් දාලා ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්නේ තිබුණ තත්ත්වයේ උඩ. මොකද එයා දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඇවිල්ලා බැරි වෙලාවත් මේ කාලේ අතරතුර එයාගේ ජොබ් එක නැවතුනොත් එයාට ආරි ජොබ් එකක් නැති ඉඳලා. ඕගොල්ලෝ චෙක් මේඩ් නේ. ඉතින් ඕගොල්ලෝ ඒකට එග්‍රී වෙලානේ තියෙන්නේ ඉතින්. ඉතින් එතන තමයි ඔතන තමයි කියන්නේ එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. දැන් ඔබතුමාලා පැහැදිලි කරගන්න. දැන් යුසුමට එළඹුණානේ. දැන් ඒක ගෙවන්න බෑ කියලා ඔයාලා කිව්වා. දැන් නඩු යවලා. දැන් ඔයාලට පුළුවන් ද එහෙම කිව්වට පස්සේ මේ නඩුවෙන් දිනන්න පුළුවන් කියන අපිට සෑහෙන අවස්ථාවක් තියෙනවා මේ නඩුවෙන් දිනන්න. මොකද කිව්වොත් අපි අන්තිමට එයාගේ performance විතර නෙවෙයි බැලුවා. එයාගේ disciplinary මේ පැත්තෙනුත් බැලුවා. මොකද එයා වෙස්ට් ඉන්ඩීස් ටුවර් එකකට ගිහිල්ලා. ඔව් ඒක තියෙනවා. එයා සෑහෙන වෙස්ට් ඉන්ඩීස් ගිහිල්ලා ටීම් එක එළිය තිබ්බා. මේ ටීම් එක ඇතුළට යන්න දෙන්නේ නැතුව පොඩි disciplinary මේකක් ඒකේ උනේ සභාපතිතුමා වෙස්ට් ඉන්ඩීස් ගිහිල්ලා අපේ හිටපු ක්‍රීඩකයෙක් ටොෆි එකක් කටේ දාගෙන බෝලේ ඔපේ වැඩි කරලා අම්පයර්ට හවු වුණා. ඊට පස්සේ මෙයා කරපු දේ ඒ ටීම් එකම ඇතුළට අරගෙන ඇවිල්ලා ටීම් එක යව්වේ නැහැ ඇතුළට මැච් එක ගහන්න. පස්සේ මෙහින් ඉන්ටර්වින් වෙලා තමයි මැච් එක නැත්තම් අපිව බෑන් වෙනවා මුළු ඒ ඩිසිප්ලින් ග්‍රවුන්ඩ් අනුවත් අපි ඒක දාලා තියනවා යාට. නෑ දැන් මෙහෙමයි දැන් මේක ඔබතුමාලා ඔක්කොම මෙතන කියන්නේ ඔබතුමාලාගේ මන් දන්නේ නැහැ ලේකම්තුමා ඉන්නේ නැතුවද ඔබතුමා හිටියත් දන්නේ නැහැ. නමුත් මේවා කරනකොට මේ ආයතනයේ ප්‍රධානීන් ඉන්නවනේ. ඉඳලානේ මේක කරලා තියෙන්නේ. නැතු මේ එකපාරටම මේ ආයතනේ අලුත් උනේ නෑනේ. එතකොට ඔය කියන විදිහට අපිට ඒ එක්සිට් ක්ලෝස් එකක් නැතුව යන්න උනා නම් ඒ කියන්නේ ඉතින් අපි මේක තේරුම් කරගන්න ඕන. හැබැයි දැන් මේ නඩුව කියලා අවසාන වශයෙන්ම අර ගානට වඩාත් වැඩියෙන් උනත් නඩුව කියලා අපේ ගෞරවය බේරා ගැනීම සඳහා මහන්සි වෙනවා එකක් තමයි පේන්නේ. මේවා ගැන මේ ඔබතුමාලගේ අපේ පෞද්ගලික ආයතන නෙමෙයි මේවා. මේවා රටක් වෙනුවෙන් තියෙන ආයතන. මුළු රටම මේවා බලාගෙන ඉන්නවා. ඒ නිසා මේක ගැන ඊට වඩා ඉදිරි ඇග්‍රීමන්ට්ස් වලට කොහොමත් මේවා ගැන හිතන්න වෙනවා. මේ ඇග්‍රීමන්ට් එක සම්බන්ධවත් වයිස් විදියට වැඩ කරන එක තමයි සුදුසු. මම දන්නේ ඒක අපි කියන්නේ කොහොමද වැඩ කරන්න ඕන කියලා. ඒක ක්‍රිකට් සම්බන්ධව දන්න අයයි ලේකම්තුමාගේ පරිපාලනයයි එකතු වෙලා මේක බලන්න වෙයි. නමුත් පේන විදියට මේ they are in a direction where nobody can manage this thing. දැන් මේක ගිහිල්ලා ඉවර වෙන්න නියමිතයි. අර පුහුණු කරුවට දෙන්න නියමිතව තිබුණු ගානටත් වඩා වැඩි ගානක් ප්‍රොසෙස් එකට ගෙවලා අපේ ගෞරවය බේරගෙන එනවා කියලා හිතාගෙන වැඩ කරනවා වගේ පේන්නේ. විදියට ඔබතුමාලාගේ ඒ පුහුණු කරු හොඳ නැත්නම් හරි ප්ලේයර් කෙනෙක් පර්ෆෝම් කරන්නේ නැත්නම් ඒ අයිතිය තියෙනවා ඔබතුමාලාට. ඒක අපි ගන්නෙ නැහැ. ඒනට ඒකට මේ ප්‍රොවිෂන් එකක් තියාගන්නට. අනිවාර්යෙන් ඇතුලේ. ප්ලේයර් කෙනෙක් හැමදාම බින්දුවක් ගන්නවා. අපි කියන්නේ ඒව තියාගන්න කියලා මැච් ඔක්කොම පරදනවා නම් කෝච් තියාගන්නත් එපා. ඒක අපි ඉන්නේ ඒ ස්ථාවරේ. මොකද ඔබතුමාලාට පුළුවන් වෙනවනේ ඒක පාලනය කරලා අන්තිම මැච් දිනන්න එපා. නැත්නම් මොකටද කෝච් කෙනෙකුයි ඔක්කොම තියාගෙන ඉන්නේ. ඉතින් ඒක තියාගන්න එක හරි. ඒනට ඒකට මම හිතන සභාපතිතුමා කියන්නේ ඒකට පොඩි ප්‍රොවිෂන් එකක් දාගෙන තියාගන්න. එක්සිට් ක්ලෝස් එකක්. ගරු සභාපතිතුමනි දැන් මේ තත්ත්වයන් සියල්ලම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මැදිහත් වීමක් නැහැ අතන. පුහුණු කරන තෝරා ගැනීම සහ සියල්ලි. නමුත් දැන් අපි මේ තත්ත්වයන් තේරුම් අරගෙන තියෙනවා. බොහෝ වෙලාවට අපේ ක්‍රීඩා 72ටම අදාළව අමාත්‍යාංශයට මැදිහත් වෙන්න පුළුවන් අවස්ථාව, රජයට මැදිහත් වෙන්න පුළුවන් අවස්ථාවල සීමාවන් තියෙනවා. ඉතින් මේ සීමාවන් අපි දැක්ක නිසා දැන් අපි ක්‍රීඩා පනත 1973 තමයි ක්‍රීඩා පනත ගෙනලා තියෙන්නේ. මේ පනත සංශෝධන කීපයක් වෙලා තියෙනවා. නමුත් මේක නිදහස් ආර්ථිකය පටන් ගන්නත් කලින් ආපු එකක් අද වෙනකොට ලෝකෙ වෙච්ච වෙනස්කම් වලට ගැළපීලා නැහැ. ඒක නිසා මේ තත්ත්වයන් සියල්ලම අරගෙන දැන් අපි ඒකට විශේෂ පාර්ලිමේන්තුවෙන් කැබිනට් එකෙන් අනුමත කරගෙන කමිටි එකක් විශේෂඥ කමිටුවක් පත් කරලා පනත අලුතෙන්ම ලියන්න මේ තියෙන ප්‍රශ්නත් එක්ක අනාගතයේ අපිට උද්ගත වෙන්න පුළුවන් තත්ත්වයන්ට අපි පනත සම්බන්ධව ඔබතුමාලාගේ යෝජනා පාර්ලිමේන්තුවට අවසානට එවෙනවනේ. ඒක අපි බලන්න. ඒක ගැන අපේ විරෝධයක් නැහැ. ඒ වගේම හැබැයි මේ පේන විදිහට මේ වගේ තව සිද්ධි ගණනාවක් තියෙනවා. මේ පේන විදිහට හරිම ඇඩ් හොක් එක එක කාලෙට ඉන්න ප්‍රධානින්ට ඕන වෙන විදිහට තීන්දුව తీරන ගන්නවා මිසක මේකේ ෆෝමැට් එකක් නැහැ කියන එක තමයි පේන්නේ. අවසාන විග්‍රහයේ රටට ක්‍රිකටුත් නැති වෙලා තියෙන්නේ ඇත්තටම. දැන් අපි එහෙම හොඳ තැනක නෙමෙයි රටක් විදියට ඉන්නේ. ඒකත් අපි දැනුවත් වෙන මේ කතා කරන්නේ. ඒකට අපි රටේ ජනතාවගේ නියෝජිතය වශයෙන් අපිට මේක ගැන තියෙන වගකීමක්. ඒක තමයි අපි අහන්නේ. අපි ක්‍රිකට් පාලනය කරන්න එනවා නෙමෙයි. හැබැයි අපිට තියෙනවා මේක බලන්න, මේක ඕවර්සයිට් කරන්න, මේක ඩිරෙක්ෂන් එක දිහා බලන්න වගකීමක්. මොකද මේක අපි හැම එක්කනටම අයිති බ්‍රෑන්ඩ් එකක්. ඔව්. සමතුමා මෙතන මම දකින්න දෙයක් නීතිඥයෙක් හැටියට දැන් අපිට එකපාරට කියන්න බෑ. අපි ඔබතුමා නීති නිලධාරිය හැටියට ඔබතුමා නීතිය හැමදේම දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අවුට්සෝස් කරගන්නේ. හැබැයි අවුට්සෝස් කරගත්තට අපි ගත්තට පස්සේ මේක අපි හැදුවේ නැහැ කියලා කියන්න වක්කීමේ මිදෙන්න බෑ. දැන් අපි මේක හදලා තියෙනවා.
එතකොට මට පේන්න තියෙන්නේ තවදුරටත් මේක ඇදයි යන ගියොත් දැන් මේ $5 million කියන්නේ හරියටම 100 billion තමයි ඉල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් 100 billion තමයි ඉල්ලලා තියෙන්නේ. දැන් අපිට පේන්න තියෙන්නේ ඒකේ අපි එකඟ වෙලා තියෙනවා නම් එක්සිට් ක්ලෝස් එකක් නැත්තම් තවදුරටත් ගිහිල්ලා අවසානයේ වෙන්නේ මේ අපි ඔක්කොම කියන්නේ තවත් lawyer fees උයි arbitration ඔක්කොම ගිහිල්ලා අපිට ආපහු ලොකු loss එකක් වෙනවා. අනිවාර්යෙන් වෙනවා. හොඳම වැඩේ අපි යෝජනා කරන්නේ ගෞරවය පැත්තකට තියලා. දැන් මෙහෙමනේ අසාධාරණකුත් තියෙනවනේ. ඒ මිනිස්සයා බංග්ලාදේශ වල වැඩ කරන ගමන් අපි කඩලා අරගන්නේ. ඉතින් අපි ඒක දෙන්න පොරොන්දු වෙලා රවන් තියෙන්නේ. දැන්වත් මේක නවත්තන්න. අවසානයේ ගිහිල්ලා තව මාස 7-8ක් ගිහිල්ලා මේක පරදිනවට වඩා අපිට පේන්න තියෙන හැටියට. දැන් ඔබතුමලා පිළිගන්නවා ජොබ් සිකියුරිටි එකට තමයි මිනිස්සු ගත්තේ. ඉතින් හරිනේ. නේද මේක පෙරදුනොත් ඔබතුමාලා නෙමෙයිනේ පරදින්නේ කියලා හිතලා මේ යන්නේ. මේක ඒ නිසායි මේ ප්‍රශ්නේ. අපේ පෞද්ගලික මන්දිතුමා ඒ නිසා අපි මේක දැන් මෙහෙම මේක අපේ better to consult the lawyers because otherwise this will drag for a long time. Ultimately you are going to feel as a whole country. අපි කන්සල්ටේෂන් අරන් තියෙන ලංකාවේ ඉන්න හොඳම ලෝයර්ස්ලා දෙන්නෙක්ගෙන් තමයි අරන් තියෙන්නේ. ඉතින් අපි ඒගොල්ලන් කන්සල්ටේෂන් අරගෙන මේක අපි මේක කරන්නේ සභාපතිතුමා මේක ඉස්සර ඇත්තටම මේකේ ඔබතුමා කිව්වාගේ ඕපන් එන්ඩඩ් එකක් තමයි දීලා තියෙන්නේ. මෙමය අපි දන්න නීතිය නම් එක්සිට් ක්ලෝස් එක නැතුව ඇග්‍රීමන්ට් ගහන්න බෑ. එහෙම එකක් නෑ. ඒක හරි. ඒක තමයි අපිට ඔයාලා තියෙන සාමාන්‍ය ප්‍රායෝගික අපි හැම ඊට පස්සේ මාසයක් ඇතුළත අපි හැම එකකම ගහන්නේ මාසයක් දෙපැත්තට දෙන්න පුළුවන් ටයිම් එක මාසෙයි. මාසයක් ඇතුළත අපි එක්ක සැලරි එක දීලා අරිනවා. ඒ විදිහට තමයි අපි නේද ඒක තමයි දැන් අපි මේ ප්‍රශ්නයට සම්බන්ධ ඔබේ ආයතනයේ නිලධාරීන් ඉන්නවා. ඒක හිටපු අයත් ඉන්නවා. දැන් ඉන්න අයත් ඉන්නවා. එතකොට ඒ නිසා මේ වාගේ තීරණ නිසා විශාල අලාභයක් රටට වෙනවා ආයතනෙට වෙනවා. ඒක තමයි අපි මෙතන බලන්නේ. ඒ නිසා කරුණාකර මේ සිද්ධිය විශේෂයෙන්ම මේ වාගේ තවත් ඒවා ඇති. නමුත් දැනට මේ විගණනයේ ඇතුලේ තියෙන මේ පුහුණුකරු සම්බන්ධ සිදුවීම ගැන බුද්ධිමත්ම තීරණය ගන්න කියලා අපි නියෝග කරනවා. ඒක ඔබතුමාලා පෙරලා අපි මේක සොයා බලනවා. ඊළඟට මේ දේශීය ක්‍රීඩා පිටි හා ජාත්‍යන්තර ක්‍රීඩාංගන ඉදිකිරීම හා වැඩි දියුණු කිරීම වෙනුවෙන් අත්තිකාරම් ගෙවීම මේ ඇඩ්වාන්සර්ස් කියන එකේ 2017 වර්ෂය වෙනකොට මිලියන 19ක අත්තිකාරම් ගැලපීමක් ගිණුම් ගැලපීමක් නැතුව කරලා තියෙනවායි කියලා. ඒක දැන් මිලියන 88යි. මිලියන 88යි 483ක වගේ ලොකු මුදලක් තියෙනවා. අපිට ඇකවුන්ටන්ට් පැහැදිලි කරනවාද මේ ඇඩ්වාන්සර්ස් වල ගැලපීමක් නැතුව මේක තියෙන්නේ කොහොමද කියලා? ට්‍රෙෂරර් තුමාට කියන්නේ ට්‍රෙෂරර් ඇතුලේ ඒ ගණදනු දන්නවා. 2017 දෙසැම්බර් 17 වෙනකොට උතන තිබුණා මිලියන 19ක්. ඔව්. ආරම්භක ශේෂ හැටියට එයින් තිබුණා මිලියන 16ක්. ජර්නල් එන්ට්‍රි එකක් විතරයි කිසිම තොරතුරක් සම්බන්ධ කරගන්න තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් මේ මිලියන 16 සම්බන්ධයෙන් අපි කමිටුවක් පත් කළා. නෑ පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඔබතුමා දැන් ආයතනයේ ඉන්න ඇකවුන්ටන්ට් කෙනෙක් නැද්ද මෙතන? ඉන්නව නේද? ඔබතුමා දන්නවනේ මේක? දැන් ඔබතුමා එනකොටත් නිකම්ම තිබුණාද මේ විදිහටම? ඔව් මේක 2010 දී ඔබතුමා කවදාද සේවයට ආවේ? 2016. එතකොට මේක දන්නවනේ ඔව්. කියන්නේ 2010 දී මේ එන්ට්‍රි එකක් දාලා තියෙනවා මිලියන 16ක. ඒකට ඇත්තටම ආයතනය තුල අපි බොහෝ පරිශ්‍රමයක් දැරුවා ඒකට අවශ්‍ය ડોකියුමන්ට්ස් හොයාගන්න. නමුත් මේ මිලියන 16 සම්බන්ධ ડોකියුමන්ට්ස් තිබුණේ නැහැ. ජර්නල් එන්ට්‍රි එකක් දාලා තියෙන්නේ. දැන් මිලියන 88ක් තියෙනවා. මේ අපි ගාව තියෙන ඒ විස්තර ටික. ඒකේ ඇත්තටම පසුව කියන්නේ ඇඩ්වාන්සස් බහුතරයක් එකෙන් මේ වෙනකොට ව්‍යාපෘති ඉවර වෙලා කැපිටලයිස් කරලා තියෙන්නේ. ඔබ ඔය කියන 2010 වගේ දැන් ඉතින් ලොකු කම්පැනිස් වලට මේ දීලා තියෙන්නේ මේ ඒවා වැඩ අවසන් කරලා ඒවා කැපිටලයිස් කරලා තියෙන්නේ. ඒකෙන් බහුතරයක් ප්‍රමාණයක්. ඇයි මේ බුක් එකෙන් එළියට යන්නේ නැත්තේ? ඇඩ්වාන්ස් විදියට තියන්නේ ඇයි එහෙනම්? 2020 අවුරුද්දේ. පසු සබ්සික්වෙන්ට් සෙටල්මන්ට්ස් විදියට තමයි තියෙන්නේ. පොඩ්ඩයින් අපහැදිලි කරගන්න එපා. දැන් ඇඩ්වාන්සර්ස් විදිහට ගෙවණෙව්වා වැඩේ නිමා වුණාට පස්සේ බිල් එක ක්ලෝස් වුණාම ඇඩ්වාන්ස් නෙමෙයිනේ තව දුරටත්. ඔව්. ඒකේ work completion certificate එක ආවහම ඇඩ්වාන්ස් එකෙන් අපි fix 2010ක තාම ඇඩ්වාන්ස් නේ පොතේ. 2010කට ඇත්තටම එන්ට්‍රි එකට කරුණු හොයාගන්න තිබුණේ නැහැ. ඒක අපි අදාළ කමිටුවක් පත් කළා. ඒකට අවශ්‍ය ගැලපුම් කටයුතු 2020 අවුරුද්දේදී
සිදු කළා. දැන් ඔබතුමිය දන්න විදිහට ඔබතුමියගේ පොතේ තියෙන විදිහට මේ 2019 අවසන් වෙනකොට ඇඩ්වාන්ස් නම්බර් එක කීයද? ඇඩ්වාන්ස් කීයක් දීවිලා තියෙනවද? බලන්න කියන්න. අපිට තියෙන අනුව ඔඩිට් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් කියන්නේ මිලියන 88ක් තියෙනවා කියලා. ඔව්. හරිද ඒක? නමුත් ඔව්. නමුත් එහෙනම් මොකද කම්ප්ලීෂන් වුණාට පස්සේ ඇඩ්වාන්ස් කැපෙනවයි කියන එකේ තේරුම මොකක්ද? 2020 අවුරුද්දේ තමයි ඒකේ කම්ප්ලීෂන් සර්ටිෆිකේට්ස් ඔක්කොම අරගෙන ඒකේ අදාළ කරුණු ටික ගැලපුම් කළේ 2020 වසරේදී. ඒ කියන්නේ අවුරුදු 3ත් 9ත් අතර කාලයක් එක මේ 20 දි කරයි කියලා අපිට පුළුවන් ද ගරු ලේකම්තුමාට මේ ඔබතුමිය වැරද්දක් කියනවා නම් අපි ඒක එළියට දානවා. ඒ නිසා කරුණාකරලා මේ කියන කාරණේ මේ ඇඩ්වාන්සර්ස් කියන මේකේ තියෙන 3 අයන්න හරියටම මේ අපේ ඔබ්සර්වේෂන් එකේ තියෙන 3 අයන්න සම්බන්ධව කරුණු අපිට වාර්තා කරන්න. අපිට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ලබා දීලා තියෙන දත්ත අනුව මේවා එකක්වත් අර ෆයිනල් කම්ප්ලීෂන් සර්ටිෆිකේට් එක දීපුවා නෙමෙයි. ඇඩ්වාන්සස් විදියට තියෙන්නේ. ඔබතුමිය දැන් මේ ගරු සභාවට කියනවා නම් ඒක එහෙමයි කියලා. 2020 වසරේදී තමයි අවශ්‍ය ගැලපුම් කටයුතු සිදු කළේ. තමයි අපි ඒක ඔබතුමියට ඉඩ දෙන්න යන්නේ. හැබැයි ඒක හරියට ඉදිරිපත් වුණොත් එහෙමයි. එහෙම නැත්නම් අපි ඒක එළියට ගන්න ඕනේ. ගරු සභාපතිතුමනි මේ තත්ත්වයන් නැති වෙන්න මූලික හේතුව හැටියට තියෙන්නේ. ඒක තමයි මේ කියන විදිහට මම 2020 මේක කම්ප්ලීට් කරා කියන්නේ අවුරුදු 9කට පස්සේ. අවුරුදු 9කට පස්සේ සමහර ප්‍රොජෙක්ට්ස්. ඉතින් ඒ කියන එක එච්චර අපිට පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් දැන් මෙතුමිය කියනවානේ 20 තමයි මේක ඔක්කොම කම්ප්ලීට් වුණේ කියලා. ඔබතුමා අපිට අපේ ළඟ තියෙනවා 2007 ඉඳලා ගත්තේ ඔක්කොම ඇඩ්වාන්ස් මිලියන් 19ම විස්තර තියෙනවා සභාපතිතුමා. අංගාවක් තියෙනවා. ඔව්. දැන් මේකේ සභාපතිතුමා මේවල අපි කියන්නේ ට්‍රෙෂරට කතා කරන්න දුන්නා නම් හරියට. නෑ නේ ට්‍රෙෂර් දන්නේ නෑනේ දැන් ට්‍රෙෂර් කියන විදිහට. එයා දන්නවා මේක ඔක්කොම ස්ටඩි කරලා තමයි ගරු සභාපතිතුමනි මට වචනයක් කතා කරන්න දෙන්න. දැන් මේ වැරදි සිද්ධ වෙන්න මූලික හේතුව තමයි දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා ආයතනයේ වෙනත් ක්‍රීඩාවන් සම්බන්ධ වගේ නෙවෙයි. දැන් මේක ජාතික සංගමයක් හැටියට කටයුතු කරන කාරණා විදි තමයි ඒගොල්ලන්ට මේ භාණ්ඩාගාරික නැත්තම් සභාපති නැත්තම් ප්‍රෙසිඩන්ට් මේ ඔක්කොම තියෙන්නේ. දැන් මෙතනින් එහාට ගියාම මේගොල්ලන්ගේ ආයතනික විභාගයක් තියෙනවා. අන්න ඒකයි මම අහන්නේ. බිස්නස් එකක්. මෙන්න මේ බිස්නස් එක රන් කරන්න ඒකට CEO ලා ඒ වගේම අනිත් ක්වොලිෆයිඩ් මිනිස්සු ඔක්කොම ඉන්න ඕනේ. දැන් බොහෝ තැන්වල මෙහෙම ඉන්නේ නැතුව මේ පත්වෙච්ච භාණ්ඩාගාරිකලා විසින් මේ කාර්ය කරන්න යාම තුල තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. මම දන්නේ දැන් ඉන්න මම ඒක තමයි මේ ඔබතුමා නිශ්ශබ්දෙන් මම මේ කියන්න යන්නේ ඒකයි භාණ්ඩාගාරික ධූරයේ තිබීම නෙමෙයි. නමුත් මේ ආයතනික විනයක් එන්නේ accountantලා ඔඩිටර්ස්ලා එක්ක තමයි ආයතන කියන්නේ. ඒකට පත් වෙන නිලධාරීන් ඉන්න පුළුවන් සභාපතිලා ලේකම්ලා භාණ්ඩාගාරික. ඒගොල්ලෝ ආයි බහැලා යනවනේ. භාණ්ඩාගාරික හැමදාම ඉන්න එක්කනේ නෙමෙයිනේ. හැබැයි accountant කියන එක නම් මේක ඉන්නේ මේ ඔයා ස්ථිර සේවකයෙක්නේ නේද? එතකොට එයා තමයි මේකට වග කියන්න ඕන අවසානයේදී. ඒ නිසා ඔබතුමිය ගන්න ක්‍රියාමාර්ග වලට ෆයිල් එකේවත් මිනිත් එකක් දාලා තියන්න කරුණාකරලා ඔබතුමියට එකඟ වෙන්න බැරිව තියෙනවනේ. ඒ නිසා මේක සම්බන්ධව මේ අයන්න අපි ඒක වෙනම ඔබට ලියලා එවන්න. ඔබ මේක ගැන අපිට වාර්තාවක් එවන්න. accountantගෙන් අරගෙන. ඒක තමයි වැදගත්. ඊළඟට මේ work in progress කියන එක. ඒකේ ආයන්න. ඒ කියන්නේ නොනිමි වැඩවලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම්. මේ සඳහා 2017 වෙනකොට මිලියන 240ක් වැය කරලා තියෙනවා. හැබැයි දැන් අපිට 2020 වෙනකොට මේක මිලියන 511ක් කියලා වාර්තා වෙනවා. මේක සම්බන්ධව accountantගේ මතය මොකක්ද? මේ කියන්නේ ආයන්න. නොනිමි වැඩවලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම්. වැඩ බාර ගැනීමේ ලිපි වැඩ ආරම්භය සහ අවසන් කළ දිනයන් යන ආදී සම්බන්ධව ලියවිද විගණනයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබූ අගයන්හි නිවැරදිතාවය මේ සොයාගන්න අමාරුණයි කියලා තියෙනවා. ඒ කියන්නේ වැඩ ආරම්භ කරලා අතන මගදී නවත්තලා වෙන සභාපති කෙනෙක් ඇවිල්ලා යා කැමති එක කරලා ඊළඟ එක්කෙනා ඇවිල්ලා ඊළඟ එක කරලා මෙහෙම මිලියන 511ක එහෙම නැත්නම් දැනට වැඩ පටන් අරන් ඉවර කරලා නැතුව මිලියන 511ක මුදලක් තියෙනවායි කියලා තමයි විගණනයෙන් කියන්නේ. සභාපතිතුමා ඔබතුමාට අපි මේකේ ඩීටේල් එකම දෙන්න පුළුවන් අපිට මේකේ මොකද දැන් කෙත්තාරාමේ සභාපතිතුමා අපි මිලියන් 300ක් යනවා ඒකට විතරක් දැන්ට මේ ඒක ආයිත් හදන්න අපිට දැන් ඒවා ඒ වගේ නෑ ඒක වෙනම යනවා ඒක වෙනම ගන්නවා ඒ කොටස් ටික මේක මෙතන මේ ඇත්තටම ඔබේ accounts වල තියෙන මේ work in progress කියන item එක යටතේ තියෙන ටික ඔව් කියන්න ඔබතුමිය. සභාපතිතුමා ඒ සියලුම දේවල් වලට අර මම කලින් සඳහන් කරපු පරිදි ඒ
පත් කළා තියෙන කන්සල්ටන්ට්ගෙන් සහ ප්‍රොජෙක්ට් මැනේජර්ගෙන් අපිට අවසන් වැඩ අවසන් කිරීමේ සහතිකයක් ලැබුණට පස්සේ තමයි අපි work in progress එකෙන් ඒක asset එකක් විදිහට අඳුනගන්නේ. ඒ සියලුම වාර්තා ලැබුණු පසු තමයි අපි ට්‍රාන්ස්ෆර් කරන්නේ asset එකක් විදිහට. එතකන් අපි work in progress account එකේ තියාගෙන ඉන්නවා. පීරියඩ් එකක් ඇතිනේ. ඔය එක එක ප්‍රොජෙක්ට් ඒක හරි ඒවා අනුව දැන් මේ සමහර ඒවා අවුරුදු 2 3 4 අතරම සමහර වැඩ සම්පූර්ණ වෙලා තියෙනවා. නමුත් ડોකියුමන්ට්ස් වලින් අපිට කම්ප්ලීෂන් සර්ටිෆිකේට්ස් ඒක තමයි මන්ත්‍රීතුමා දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේවට එග්‍රීමන්ට්ස් ડોකියුමන්ට්ස් නැහැ. ඒක තමයි මෙතන මේ ඔඩිටර් තියෙනවා. ඔඩිටර් ඩිපාර්ට්මන්ට් එකට එනවා ඔයගොල්ලෝ දෙන්නේ නැහැ. දෙකෙන් එකක්. මේගොල්ලෝ කියන්නේ නැහැයි කියලා. මේ මම අහුවේ එකයි. මේක මේ දැන් ඔබතුමා කියන්නේ ඔබතුමාලා පැත්තේ කතා ඔපට මෙතුමාට අහන්න. ඔව්. දැන් මේකෙන් 2017 දෙසැම්බර් 31 වෙනකොට මිලියන 240ක වර්කින් ප්‍රොග්‍රස් එකක් තියෙනවා. ඒතර මේක 2019 12 31 මිලියන 511ක් විදිහට වැඩිවීමකුත් තියෙනවා. හැබැයි මේක විගණනය සම්බන්ධයෙන් අපි විගණනය කරගෙන යනකොට මීට අදාළව යම් ડોකියුමන්ට්ස් ටිකක් ඉල්ලලා තියෙනවා. මේ කොන්ත්‍රාත් ඇග්‍රීමන්ට් අපිට මේ පේමන්ට්ස් බලන්න ඕනේ. මොනවද මේකේ තියෙන කන්ඩිෂන්ස් මොනවද මේ ටික බලන්න. හැබැයි මේකම ඉන්ටරයිට් ඉල්ලලා තියෙනව නේද අපි? මේ ડોකියුමන්ට්ස් අපිට සබ්මිට් කරලා නැහැ. ඒතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ෆිගර් එකේ පිළිගත හැකි භාවය එකක් මේ මිලියන 511 අනිත් එක මේ සම්බන්ධයෙන් ඒතර ගෙවීම් කරුනේ කොහොමද? මේ ගිවිසුම අපිට දෙන්න හම්බෙලා නැහැ. ඒතකොට ගෙවීම් කිරීමේදී අදාළ බලධාරී මේවා මේ වගේ තියෙන කන්ඩිෂන්ස් බලන්න වෙනවනේ මේ පේමන්ට්ස් යනකොට. ඒතකොට ඒවා අධ්‍යයනකින් තොරවද මේ පේමන්ට්ස් උත් ගිහිල්ලා තියෙන්නේ. කවුද ඒවට අස්සම් කරන්නේ අවසානයේ? අපි ඔක්කොම සභාපතිතුමා අපේ ගිවිසුම් ගහලා තියෙන මේකට මේ ඇත්තට මේ අපේ කාලේ වෙච්ච ඒවා ඒවල හොඳට අපි ගහලා තියෙන අපි ඔක්කොම ගිවිසුම් ටික දෙන්නම් සභාපතිතුමා මම ඒක වගකීමෙන් බාර ගන්නවා. දැන් අපි මේක ඉන් රයිටින් ඉල්ලලා දෙන අපිට විගණනය කරගෙන යනකොට ඒ සහයෝගය ලබා දෙනවා. අපි සහයෝගය ඇත්තටම ලබා දෙනවා විගණාධිපතිතුමා. අපි ඒක අපේ මොකක් හරි අත්වැටදීමකින් වෙන්න ඇති අපි මේක දෙනවා. මේ කෝප් එකට ආවට පස්සේ හරි දෙන්නම් කියන එක නෙවෙයි වැඩේ. විනකවාදී පරීක්ෂණය කරන වෙලාවේ දෙන්නේ නැතුව මෙතනට පාර්ලිමේන්තුවට කැඳවුවට පස්සේ අත්වැරදීම් වෙලා තියෙනවා දැන් දෙන්නම් කියන එකයි කියන්නේ ලොකු සැකයක් ඇති වෙනවා. දැන් මම මේ කියන දේ අපි කියන්නේ නැහැ ඔයගොල්ලෝ දෙහා අපි සැකෙන් බලන්නේ නැහැ. නමුත් මේ කියන ප්‍රකාශ අනුව සැකයක් ඇති වෙනවා. ඔය වගේ හැම ડોකියුමන්ට් එකක්ම අපි මොකක් හරි ඔඩිට් ෆර්ම් එකෙන් ආවම ඔඩිටර්ස්ලා ඉන්ක්වයර් කරාම අපි ඒක සබ්මිට් කරනවා. මොනවා හරි සබ්මිට් කරලා නැත්නම් එන්නම් අපේ දැනුවත්කමට ගෙනාවන අපි ඒක ගෙනවා ඊට පස්සේ මේ හුඟක් ඉල්ලලා තියෙන ડોකියුමන්ට්ස් අපි දීලා තියෙනවා දැන් වෙනතුරු. මොකද දැන් එතකොට ඒ වගේම ගරු ප්‍රධාන ගණන්දි මිනිදාතුමා දැන් මේ අලුත්ම දැන් වර්තමාන මේ work in progress වල ડોකියුමන්ට්ස් තියෙනවායි කියන එක ඔබතුමා කියනවා නම් අපි ඒක බාර ගන්න කැමති. හැබැයි මේ 240ට ડોකියුමන්ට්ස් තියෙනවා කියලාද කියන්නේ? 511ටම තියෙනවා සභාපතිතුමා පෙළඟ. අපි ඒක මිනිට් කරන ඔබතුමා හරියට මේ කියන්නේ 511ටම සභාපතිතුමා පිළිගන්න ඕනේ. මම පිළිගන්නවා. ඔඩිටර් ජෙනරල් මොකද මේ කියන්නේ? නෑ අපි විගණනය කරන අවස්ථාවේදී අපි මේක ඉන් රයිටින් ඉල්ලලා තියෙනවා මම හිතන්නේ. ඒ විගණනයට මේක ලැබිලා නැහැ. ඒතකොට ඒ පදනමින් තමයි අපි මේක ඔබතුමාලා පරීක්ෂා කරලා ඔබතුමාලා අපි ඔව් account කතා කරන්න උත්සාහ කරනවා. account පොඩක් කියන්න බලන්න මොකද්ද මේ ඔබතුමී දන්නවද මොකක්ද? ඔබතුමී දන්නවද accountant? ඔව්. නෑ මෙතන ඔබතුමාලා තේරෙනවද දන්නේ අපි විශේෂයෙන්ම මේ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ ඉන්න එක ප්‍රධාන නිලධාරියෙක් විදියට මේ අමාත්‍යාංශ accountant-නුයි ආයතන accountant-නුයි දෙන්නව පිළිගන්නවා. මොකද අර නිර බලයෙන් ඡන්ද බලයෙන් එන්න තමුන්නාන්සලට බලයක් තියෙනවා තමයි. හැබැයි ඒ වුණාට අවසාන විග්‍රහයේදී මේ ආයතනයේ ඉස්සරහට යනකොට ඉන්ස්ටිටියුෂනල් මෙමරි එක හිටින්න එතන. ඒ නිසා ඔව් කියන්නේ. මේකේ තියෙන මේ සියලුම මේ ගිවිසුම් ටික අපි ඔඩිටර් ජෙනරල්ට ලැබීමට සලස්සන්නම් ඔක්කොම මේ සම්බන්ධව ටික ඒකේ 2014 15 වගේ වසරවල ගිවිසුම් ගත ඒවා වගේක් තියෙනවා. ඒ ටික ඇත්තටම මට මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්න බෑ තියෙනවද කියලා. ඒ ටික සොයා බලා අවශ්‍ය කරුණු ටික සපයන්න. නෑ 2014 15 කියන ටිකට මට ඇත්තටම වගකීමෙන් කියන්න අමාරුයි. මෙතන සභාපතිතුමා කිව්වා 500 ගානටම දෙන්නම් කියලා. දැන් ඔබතුමිය කියනවා නෑ කියලා. හරි. මේ බලලා කියන්නම් කියලා කිව්වේ. නෑ සභාපතිතුමා එකක් කිව්වා ඔබතුමිය එකක් කියනවා. 500 ගානක් නෙමෙයි 240ක්. දැන් අපිට සභාපතිතුමා අපිට පොඩ්ඩක් නවත්තන්න අපිට CEO දැන් මේකේ ප්‍රධාන විධායක නිලධාරිතුමා මේක දිගට ඔබතුමා පත් වුණේ කවදාද?
සර් මම පත් වුණේ 2013. ඒ කියන්නේ ඔබතුමා මේක ඉඳලා තියෙනවානේ. ඔව්. ඒතර ඔබතුමා මේක ගැන ඔබතුමා මොකද කියන්නේ? අපි ගිවිසුම් නැතුව මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නෙ නැහැ. ඉතින් ඔය හැම එකටම ගිවිසුම් ගහලා තියෙන්නේ. ඒ ගිවිසුම් තියනවා කියලාද කියන්නේ? සමහර කරපු ප්‍රොජෙක්ට්ස් මොකද කමිටිස් මාරු වෙනකොට එක එක වෙලාවට ඒ ප්‍රොජෙක්ට්ස් නවත්තනවා. ඇබන්ඩන් ප්‍රොජෙක්ට්ස් කියලා තියෙනවා. ඒක මෙහෙමයි. ඒක ඔබතුමාගේ වගකීමක් නොවෙන්න පුළුවන් නේ. කමිටිය විසින් නවත්තපු එකක් නේ. හැබැයි ඔබතුමාලා ෆයිල් එක දැනට තියෙන ප්‍රෝග්‍රස් වෙන ඔක්කොම ප්‍රොජෙක්ට්ස් වල ගිවිසුම් අපේ ළඟ දැනට තියෙනවා සර්. නෑ දැන් ඒක අපිට විගණකාධිපති දෙපාර්තමේන්තුවට එහෙනම් ලබා දීලා නෑ. ඒ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මතය තමයි අපි පිළිගන්නේ. ඔබතුමා මෙතන කියන එක අපි අහුම්කම් දෙනවා. හැබැයි අපි මතයක් විදිහට පිළිගන්නේ විගණකාධිපතිතුමාගේ මතය. ඒ නිසා කරුණාකර මේක නිර්දේශයක් ගරු ලේකම්තුමා මේක නිර්දේශයක් ඔබතුමාට අපි දියුම් ගෙවන්නේ ඔබතුමා මෙහාට පාස් කරන්නේ ඒක. කරුණා කරලා මේ අදාළ ડોකියුමන්ට්ස් විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන්න. මොකද මේවා මේ විශාල මුදලක් මිලියන 500ක් මෙතන තියෙනවා ඉස්සරලා එකේ මිලියන 88ක් තියෙනවා මේවා ડોකියුමන්ටේෂන්ස් විදියට කොහොමද ප්‍රොසෙස් වෙන්නේ කියලා CEO විදියට ඉන්න CEO දැනගන්න ඕනේ. එයා 2013 ඉඳලා හිටියා නම් දැන් මේ සියලුම ඉන්ස්ටිටියුෂනල් මෙමරි එක ඇතුලේ මේ සම්බන්ධය තියෙනවා. ඊළඟට මටත් මේක සටහන් කළ යුතුයි. මොකද මේ ආයතනය දිගින් දිගටම මෙයාලා හිතනවා අපි ස්වාධීන ආයතනයක් අපි මෙයාට කියන්න බැඳිලා නැහැ කියන එක. මේ මට දැනෙන ආකාරය. මේක වැරදි නම් ඔබතුමාලා නිවැරදි. එහෙම බැඳිලා නැත්නම් ඔබතුමාලා මෙතෙන්ට අපි කැඳවන්නේ නැහැ. ඒ නිසා තමයි ඒකම්තුමා ඒ නිසා මෙතන ගියාට පස්සේ අපේ මෙහෙමයි මේක අපි දෙන්න ඕනේ නැහැ. එහම අපි බැඳිලා නැහැ කියන මතයක් මෙයා තියෙනවා. කරුණාකරලා මෙතනින් ඒක නිවැරදි කරගෙන යන්න. මෙතන නිවැරදි කරගෙන යන්න. එහෙම නැත්නම් නැවත දවසක ඇවිල්ලා අපේ කාලේ නැස්ති කරන්න ඕනේ නැහැ සභාවතුමා. හරි ඒක වගකීමෙන් ලේකම්තුමා ඒ විදිහට නෙමෙයි අපි මේක පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා ඒ වගේම මේක රටට යනවා හවසට මේක ටෙලිවිෂන් එකේ යනවා ඒ නිසා ඔබතුමාලා අපි ඔක්කොම වැඩ කරන්නේ මේ සමාජයක් ඉදිරියේ හොඳට මතක තියාගන්න ඕන අපි මේ රටේ බ්‍රෑන්ඩ් එකක් තමයි මේ කතා කරන්නේ අපේ ගෙවල් දොරවල් වල පෞද්ගලික එකක් නෙමෙයි එතකොට අපි ඔක්කොම බැඳිලා ඉන්නවා මේ රටේ ජනතාවට වග කියන්නේ ඒ නිසා ඔබතුමාලා මොකද කියන්නේ ඔව් සභාපතිතුමා දැන් මේක ඒක කතා කරලා අතාරන දෙයක් වෙන්න හොඳ නැහැ මොකද මේක මිලියන 240ක් ගැන මෙතන තියෙන්නේ 511ක් දැන් තියෙනවා මේ වෙනකන් එනකොට ඔව් එතකොට දැන් ඔඩිටර් ජෙනරල් ඉල්ලලා ලිඛිතව ඉල්ලලා දීලා නැත්තම් ලිඛිතව ඉල්ලලා තියෙනවා කියලානේ කියන්නේ ඔව් ඔව් ඒක ලිඛිතව ඉල්ලලා දීලා නැත්තම් ඒකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඉතින් ලිඛිතව මෙච්චර ලොකු ගානකට දැන් ඊළඟ එක නම් පොඩි ගානක් තියෙන්නේ දැන් මේ CEO ඒක ගැන හොයලා බලන්න ඕනේ මොකද එහෙම නැත්නම් වැඩක් නැහැ දන්නවද මේ ලිඛිතව ඉල්ලුවයි කියලා මේවා දීලා තියෙනවා නමුත් ඒගොල්ලන්ට ලැබිලා නැත්නම් අපි අයිසර් ලැබෙන්න සලස්සන්න ලැබිලා නැත්නම් මෙතන දිගින් දිගට මේ තත්ත්වය යනවා නම් කෝප් එක හැටියට අපි ප්‍රෙස් එකක් තියලා අපි ප්‍රකාශ කරනවා රට්ට මෙන්න මේකයි තත්ත්වය කියන්නේ. අපි යෝජනා කරමු. නෑ මොකද කෝප් එකෙත් ඇවිල්ලා 240ක් ආයක නෑ. ඒක බලමු කියලාගත් මේ ආයතනය කවද්ද මෙතනට එන්නේ? ඉතින් අපි දන්නෙත් නෑනේ. ඉතින් අපෙත් වෙලා නාස්ති වෙනවා මේ ඇවිල්ලා කෝප් එකට ඇවිල්ලා මේ මෙච්චර ලොකු එකක්. කකින් ඇවිල්ලා ගියේ අපි එදා හිටපු සභාපතිතුමා මම මේ වගකීම බාර ගන්නවා. ඒක ලැබෙන සලසන සභාපති හැටියට මොකද මේ මම දැන් කවුරු මේක කරත් සභාපතිතුමා එන එකනා මේක බාර ගන්න ඕන වගකීම නැත්නම් ඒක මම ඉතින් මේකේ 2010 ඉඳන් තියෙන ප්‍රශ්න තාම තියෙනවනේ සමහර ඒවා තියෙනවා මේ මේකේ අපේ හුඟක් 2007 8 ඒවත් තියෙනවා. ඉතින් අපිට සමහර ඒවල අපිට හුඟක් ඒවල නෑ මේ කෙනේ තියෙන ටික මේ කියන ටික ඔක්කොම අපි දෙන්නම් මම ඒක වගකීම බාර ගන්නවා එන මට සුමාන දෙක තුනක් දෙන්න සභාපතිතුමා ඔක්කොම තියෙන වැඩ නවත්තලා හරි මේ ටික මම හොයලා දෙන්නම්. මෙතන මේ කියන්නේ මේ මන්ත්‍රීවරු කියන්නේ දැන් අපි ඔබතුමාලාව ගෙන්නලා තියෙනවා. ඔබතුමාලා මෙතන පොරොන්දු වෙලා යනවා. ඔව්. හැබැයි අපි ඔක්කොම හැමදාම අතව අවුරුදු ගානින් ඔයගොල්ලෝ වෙන්නේ. රටරත් අපිත් විහිළුවක් වෙනවා. අනිත් එක තමයි එහෙම අපිට කියන්න වෙනවද? ඔව්. නෑ ඒක නිසා තමයි අපි මේ කියන්නේ අපි මේක කරුණා කරලා විගණකාධිපති දෙපාර්තමේන්තුවට අදාළ ડોකියුමන්ට්ස් දෙන්න. මේ විගණන විමසුම් මම මේ කියන්නේ 3 ආයන්න ගැන කරුණා කරලා මේ හරියට මිනිට් කරන්න 3 ආයන්න ගැන නැවත වතාවක් මේ විගණනයට අදාළ ડોකියුමන්ට්ස් ලබා දෙන්න ඕගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා. ඒ විගණනයේ ඊට පස්සේ අපිට ඒක ගැන ඕගොල්ලන්ගේ වාර්තාවල දැන් මේ රිපෝට් එක ආයතනයට අපි යවනවද මේකලන් එන්න කලින්? යවලා තියෙනවා. ඉතින් එහෙනම් ඉතින් මේක රිපෝට් එක බලලා මේකට එද්දී අරන් ඉන්න පුළුවන් සභාපතිතුමා. දැන් මේ රිපෝට් එක බැලුවද ඕගොල්ලෝ? මේ රිපෝට් එක
සභාපතිතුමා මේ report එක බැලුවද ඔයගොල්ලන් ඉන්න කලින්? අද ඔව් අපි ඔක්කොම ඉතින් එහෙනම් මේකේ මෙහෙම doubt එකක් තියෙද්දි ඒකට මොන හරි මේ supporting documents ගේන්න පුළුවන් නේ මෙතනට ඇවිල්ලා. මට සභාපතිතුමා මගේ treasurer මේක ගැන පැහැදිලි කිරීමක් කරයි පොඩ්ඩක් සභාපතිතුමා දැන් මේ 3.1 A ඡේදයෙන් කියවෙනවා දේශීය ක්‍රීඩා පිටි ජාත්‍යන්තර ක්‍රීඩා පිටි ක්‍රීඩා නීති කියන වැඩි දියුණු සඳහා අයන්න මිලියන 19ක් තිබුණා. ඒක අපි ඉවර කළා. දැන් ආයන්නේ අපි ඉන්නේ. හරි. ඔය ඔව්. රුපියල් මිලියන 240ක් අගේ ඔය නොනිමි වැඩවලට අදාළ කොන්තරත් ගිවිසුම්. මේ නොනිමි වැඩවලට අදාළව මිලියන 62ක මිලියන 62 මොකද්ද? මේ ෂෙඩියුල් එකක් තියෙනවා මේ 240ට එන්න. ඒ අතරතුර මේ එක වැඩක් නෙවෙයි. වැඩ 1 2 3 4 5 6 7 8 9යි 10යි 11යි 12යි 13 14ක් මේ ප්‍රොජෙක්ට්ස්. දැන් ඒ මිලියන 240 නෙමෙයි දැන් එහෙමනම් මිලියන 511ක තියෙනවා. ඔව් ඒකට වෙනම ෂෙඩියුල් තියෙනවා. මේක මේ 240ට දැනට කියන්නේ. ඊට පස්සේ තමයි 550ට දැන් මේක තව වැඩි වෙලා තියෙන්නේ. හරිද විගණාධිපති මං කියන කල්? ඔව්. හරි. මිලියන 511ක් හරි. වැඩි වෙලා තියෙනවා. ඔව්. විගණනය කරගෙන යනකොට අපි මේකෙදි තොරතුරු ඉල්ලලා දෙනවා ඉන් රයිටින්. රයිට්. මේකේ ගිවිසුම් සියලු දේවල්. ඊට අදාළ තොරතුරු අපිට ඉදිරිපත් වෙලා නැහැ. ඊට පස්සේ මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා ඔබතුමාලාට. ඒකට ආපු රෙස්පොන්ඩ් එකෙත් ඕව ඉදිරිපත් කරලා නැහැනේ. දැන් රෙස්පොන්ඩ් එකෙත් නැහැ. ඒ නිසා මෙතන මට පේන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් දෙකක් යනවා වගේ ගතියකුත් මට පේනවා. නෑ. මම දන්නේ නැහැ ඒක ඇත්තද කියලා. මම නිකන් ජෙනරලි මම මේ කියන්නේ. මේ මොකද මෙතන මේ මූල්‍ය පාලනය පිළිබඳව නිශ්චිත ලයින් ඔෆ් කමාන්ඩ් එකක් තිබුණ නැත්නම් මේ විශාල අවුලකටපත් වෙනවා. කවදද මේක ඉල්ලලා යවුවේ? දිනේ කොයි කොයි? මේක 2017 report එක නෑ නෑ දැන් ඔබතුමාලා මේ 3A තොරතුරු ඉල්ලලා යවුවේ කවද? 2018 අවුරුද්ද. 2018. 240ට. 240. එතකොට ඒවට පිළිතුරු යවුවේ කවදද? 218 මිලියන 218 කියන්නේ 2017 දෙසැම්බර් 31 ට ඔබතුමාලාට පිළිතුරු යවුවේ කවදද කියන්නේ? 2017 එවල තියෙන්නේ කවදද විගණාධිපති? මිලියන 240 කියන්නේ 2017 දෙසැම්බර් 31 වෙනකොට තිබ්බ තත්ත්වය working progress. එතකොට මේක ඔඩිට් එක කරන්නේ 2018. එතකොට 18 තමයි මේක ඉල්ලලා තියෙන්නේ. එතකොට මේ මිලියන 511 කියන එක අද වර්තමාන තත්ත්වය මම කිව්වේ. හරි. 240ට අපි 2018 ඉල්ලලා තියෙනවා. ඉල්ලලා යවුවේකට උත්තර කවදද ආවේ කියලා මම මට සභාපතිතුමා අපේ treasurer සභා මම 240ට පිළිතුරක් දෙන්නද සභාපතිතුමා? 240ට අපි මට පිළිතුරක් දෙන්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ 240ට පිළිතුරු දෙන එක නෙමෙයි. මෙතන ගැටලුව තියෙන අපි ඔක්කොම වාඩිලා ඉන්නවා. නෑ දැන් මෙතන නෑ මේ ඊට දෙන්නකො මෙතන වෙලා තියෙන්නේ ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා. පළවෙනි එක තමයි විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ ડોකියුමන්ට් ඉල්ලපුවාම ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා කිව්වට මේක තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒවා දීලා නෑ. ඉතින් ඒ නිසා ඒකයි මට ඔඩිට් කරි නම්බර් එක ගන්න පුළුවන්ද? ඔව්. ඔඩිට් කරි නම්බර් එක ගන්න පුළුවන්ද? නෑ සභාපතිතුමා මට අපිට පොඩි මේ දෙන්න මේක ගැන මේවා ගන්න අපි මේක අපේ accounts වල තියන්න මේ ડોකියුමන්ට් එක නෑ මේ ප්‍රශ්න ටික අපිට හම්බුණා සභාපතිතුමා. ඔව්. මේකට සූදානම් වෙලාවද? සූදානම් වෙලා තමයි ඉන්නේ සභාපතිතුමා. එතකොට මේ කියන 240ට ආපු ඔව් දැන් අපිට මට මිනිත්තුවක් දෙන්න අපේ treasurer කියන දැන් මේ සභාපතිතුමා මෙතන කතා කරාට පිටිපස්සෙන් කියනවා හම්බුන්නේ නැහැ කියලා. ඉතින් ඕ කට්ටිය දෙකම එකක් කිව්වනම් හරි. නෑ මෙතන මේක ඒක නිසා තමයි මම මේ කියන්නේ කරුණාකරලා ගරු ඇමතුමා කියන එක ඇත්ත මෙතන ප්‍රශ්නයක් පේනවා. ඒ කියන්නේ මේ වාගේ විශාල ජාතික සම්පතක මූල්‍යකරණය නිකන් හිතේ හොදිසියට කරන ගතියක් පේනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඇත්තටම නැත්තම් මේ ડોකියුමන්ට් එක ගරු සභාපතිතුමා මම එච්චර මේ අර කොනටම තල්ලු කරේ නෑ. මේ ડોකියුමන්ට් එක ඔබතුමාට ලැබිලා තියෙන්නේ. ලැබුණා අපිට. ඒක ලැබිලා තියෙන්නේ. එතකොට මේ ડોකියුමන්ට් එකට රෙස්පොන්ඩ් කරන්න අපි කාලේ දීලා තියෙන්නේ. ඒ රෙස්පොන්ඩ් එක තමයි මේ කතා කරන්නේ.
ඒ රෙස්පොන්ඩ් කරනකොටවත් ওই ડોකියුමන්ට් එවලා නැහැ. මේ ડોකියුමන්ට් එක අපිට ලැබුණේ සර් දැන් ආවම මෙතනට ආවම තමයි මේ ડોකියුමන්ට් එක අපිට ලැබුණේ සර්. මේ ප්‍රෙසිඩන්ට් ළඟ තියෙන අපේ ප්‍රෙසිඩන්ට් ළඟ තියෙන ડોකියුමන්ට් එක මෙතනට ආවම අපිට ලැබුණේ. මේ ප්‍රශ්න අපිට නෑ සභාපතිතුමා. හරි කෙටියෙන් සභාපතිතුමා අපිට කියන්න දැන් ඔබතුමාට ලැබුණානේ එතුමන්ලට ලැබුණේ නැතුණාට ඔබතුමා අපිට කියන්න මේ ව්‍යාපෘති තාම ක්‍රියාත්මකද කියලා. ඒක තමයි සභාපතිතුමා මට දෙන්න මිනිත්තුවක් මගේ ට්‍රෙෂරර්ට කතා කරන්න දෙන්න හැමතිස්සෙම අපිට එයාට කතා කරන්න දීලා කතා කරා නම් හරි පට්ටක්ද කියන්න සභාපතිතුමා මේ මිලියන 240 සම්බන්ධයෙන් ඇත්තටම මේක 2014 ඉඳන් එන බැලන්සස් තියෙන තත්වයක්. මේකේ මේ ප්‍රොජෙක්ට් 13ක් 14ක් තියෙනවා. ඒ 14 අපිට තොරතුරු හොයාගන්න පුළුවන් උනේ ප්‍රොජෙක්ට්ස් 3කට පමණයි. ඉතින් අන්න එහෙම කියන්න හරිය. අනිත් ප්‍රොජෙක්ට්ස් වලට කිසිම ලියකියවිල්ලක් නැහැ. අපිට ක්‍රිකට් ආයතනය හොයාගන්න. ඉතින් ඒක තමයි අපිත් කියන්නේ. හරි. ඊට අමතරව දැන් මේ මිලියන 511ක් ගැන කිව්වා. ඒ දැන් රනින් ප්‍රොජෙක්ට් උත් ඇතුළු මේක 2014 වෙනකොට අපි වර්තමාන තත්ත්වය කියන්න තමයි 511 ගැන කිව්වේ. අපි ඔඩිට් රිපෝට් 2017 ඔඩිට් රිපෝට් එකේ කියලා තියෙනවා මිලියන 240 ගැන. ඒක ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ සම්බන්ධයෙන් අපි විශේෂ ඊළඟ විගණනය කිරීමේදී 511ට අදාළව මම ඒ නිසා මේ සාකච්ඡාව අනුව ගරු ලේකම්තුමා දැන් මේක ওই විදිහටම ඊළඟ වටේ වෙන කෙනෙකුත් කියන්න පුළුවන් නේ. දැන් මේකේ දැන් මිලියන් 240ක් තියෙනවා ડોකියුමන්ට් 3යි තියෙන්නේ කියලා. ඒ නිසා මේක සම්බන්ධව ආකෘතියක් හදන්න ඔබතුමාගේ ක්‍රීඩා අධ්‍යක්ෂක මෙතන ඉන්නවද ක්‍රීඩා අධ්‍යක්ෂක? ඔබතුමා යටතට මේක වැටෙනවා. ඔබතුමා ලේකම්තුමා හරහා ගන්න ඩිරෙක්ෂන් එක මේගොල්ලන්ට බාර දෙන්න කරුණා කරලා මේ ඇග්‍රීමන්ට්ස් මේ වගේ කොපීස් නෙමෙයි ඕන. ඒවා සම්බන්ධව නිසි ආකාරයට ෆයිල් තියාගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ ඉන්න අය පර්සනලි ලයබිලිටිස් පර්සනලි වග කියනවායි කියලා. මොකද මේ මිලියන ගණන් දැන් පේන විදිහට මේ සමහර ඒවාට මේ දීපු ඒවා ඇත්තටම ප්‍රොජෙක්ට්ස් නොවි ඒවට දෙන්නත් ඉඩ තියෙනවා. ඔව්. මේක තියෙනවනේ ඇකවුන්ටන්ට් ඉන්නවනේ. දැන් මේ ડોකියුමන්ට්ස් කාගේ බාරේ තියෙන්නේ? මේ නෑ මං ආන්නේ හොයාගන්න බැරි නා ඇකවුන්ටන්ට් ඉන්නේ 2013 ඉඳලා මේක කාගේ බාරේද මේ ડોකියුමන්ට්ස් තියෙන්නේ? 2013 CEO ගේ බාරේ. CEO ඉන්න විනාඩියක්. CEO එදා ඔබතුමා 2013 ඉඳලා ඉන්නේ. ඒතර මේ කියන ડોකියුමන්ට්ස් වලට මොකද වෙලා? ඔබතුමා අත්සන් කරන්න ඇත්ත එක පැත්තට. අපේ ආයතනය ඒරියාස් 6කට බෙදලා තියෙනවා. ඒ ඒරියාස් 6ටම හැම ඒරියා එකකම ඉන්නවා ප්‍රධාන මේ අපේ හැබැයි CEO ලා එක්කෙනයි ඉන්නේ. සර් CEO ලා එක්කෙනයි ඉන්නේ. CEO එක්කෙනයි ඉන්නේ. ඒ කමිටි නෑ සභාව ඔයාලගේ ස්ට්‍රක්චර් එක අපිට අවශ්‍ය නෑ. ආයතන වෙනුව වක් කියන්නේ කවුද? එච්චරයි. සභාපතිතුමා මට තව තාම මේක ඉවර නෑ 240 අපේ ඔබතුමා පස්සේනේවත් උනේ CEO දිගටම සර් CEO නෑ ඇමතුමා මට තව පොඩි වෙලාවක් දෙන්න ට්‍රෙෂරර් තාම ඉවර නෑ මේ 240 නෑ මම කියන්නේ ඔබතුමා ඔහොම ඉන්නකො මේ ප්‍රශ්නේ අහන්න ඕක. ඔව්. CEO දිගටම ඉන්න ඕනේ. එතකොට චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් එයාගේ යටතේ ඔක්කොම තියෙන එයානේ ඔක්කොම වග කියන්න ඕනේ. ඒතකොට අංශ වලට බෙදීම ඔයාගේ පරිපාලන පාස්වර්ඩ් කරන්නේ. දැන් මෙතන ડોකියුමන්ට් එකක් හරි මොනවා හරි විස්තර අඩුනා කවුද වග කියන්න ඕනේ. දැන් මේ ඉන්නකො මේ ඇග්‍රීමන්ට්ස් වල එක පැත්තක අත්සන් කරන්නේ CEOද චෙයාමන්ද? හැමතිස්සෙම අත්සන් කරන්නේ ට්‍රස්ටි කෙනෙක්. ට්‍රස්ටි ඇවිල්ලා අපේ ඔෆිස් බෙයාරස්ලා සර්. ඉතින් CEO දැන් CEO ගේ රස්සාව මොකද? CEO ගේ රස්සාව ඇවිල්ලා implementation of the decisions which is been made by the committee. The executive committee makes decisions when it's been elected and the CEO is supposed to execute those decisions. පඩ ඉන්නේ මේ මොකද මේ අමතුමා දැන් මේකේ දැන් CEO ගේ වගකීම කිසිම මේවට මේ decision වලට agreements වලට වගකීමක් නැහැ. implementation නම් තියෙන්නේ. මේක implement කරන්න document එකක් ඕනනේ ඔයාට. ඔව්. ඉතින් ડોකියුමන්ට් එක ගන්නතු කොහොමද ඉම්ප්ලිමන්ට් කරේ? ඔය ડોකියුමන්ට්ස් තියෙනවා සර්. ඔය ડોකියුමන්ට්ස් කියන විදිහ නෑ කියලා අනේ නෑ සභාපතිතුමා මට මේක අපේ ට්‍රෙෂරර්තුමා තාම මේ 240 ගැන පොඩ්ඩක් තව දෙන්න හරියටම අනේ සභාපතිතුමා ඉවර වුණාට පස්සේ කියන්න if I may add something I think we are wasting time here දැන් මේ ඔක්කොම හැමෝටම වැඩ තියෙනවානේ we are wasting time මෙතන ඉෂුව එක තියෙන්නේ මේ මිලියන 240 දැන් කෝ කියන එක දැන් කියලා වැඩක් නැහැ මෙතන 240 කෝ කියන එක නෙමෙයි මෙතන අපිට අවශ්‍ය වෙන්නේ
The point that I tried to make was that it should have been communicated prior. දැන් treasurer ඇවිල්ලා මෙතන 240 කොහෙද තියෙන කියලා breakdown එකක් ඔය කොලේකින් කියවම we can all listen to it and go. So I think we are wasting time on this matter. මොකද that is not acceptable. Make that as a point. Audit එකෙන් ඉල්ලලා දීලා නැහැ. මේ document එක හම්බ වෙලා ඒකට පිළිතුරක් එහෙනම් අපිට දෙනවා නම් ඔය පිළිතුරු print කරන් ඇවිල්ලා කෝප් members ඔක්කොම දෙන්න තිබ්බා. මේක තමයි වෙලා තියෙන්නේ මේ recommendation එක මෙන්න මේ ටික උනේ කියලා. එහෙම නැතුව කොල කෑල්ලකින් උතන කියවලා you can read anything you want. You are saying that there's no, hold on, let me finish please, sorry, because I think we've been on this point for almost 15-20 minutes now. I'm just trying to now right? So we should move on and we shouldn't waste time, everybody's time. No, thank you very much honorable member. මේකේ ඒ නිසා දැන් මෙතන තව ප්‍රශ්නකුත් මතු වුණා. ඒ තමයි දැන් ඇත්තට මේ මම දන්නේ ලේකම්තුමා මේ ඉන්ටර්නල් කට්ටිය ගෙනල්ලා බලන්න CEO ගේ මොකද්ද responsibility එක. දැන් මේ chairman ගේ responsibility දැන් මේ කියන විදියට මේ ඉම්ප්ලිමන්ට් කරන්න තමයි මම ඉන්නේ කියලා කිව්වට ඉම්ප්ලිමන්ට් කරන්න ડોකියුමන්ට් එකක් නැහැ කියලා අනිත් තැනින් කියනවා. ඒ නිසා මේක මම මේකෙන් එහාට මම එතුමා මෙතන ඔඩිට් නම්බර් එක කිව්වා නම් ඕක ඔඩිට් නම්බර් එක කිව්වා නම් මගේ එක යෝජනාවක් තියෙනවා. ඔඩිට් කරි නම්බර් එක කිව්වොත් මට ඔඩිට් ඉන්ෆර්මේෂන් නම්බර් එක කිව්වොත් දැන ඊට වඩා වැදගත් කාර්යය දැන් මේ ඔය මෙතන ඔඩිට් කරි නම්බර්ස් අහන්න දෙන්න එපා. ඔයාලට ඔක්කොම ඒවලා තියෙන්නේ මොකක්ද මේ කියන්නේ? එතකොට මම රිප්ලයි කළා තියෙන ටික ඔක්කොම තියෙනවා. මං හිතන්නේ මේක දිගින් දිගට ගියාම අපේ ලේ පිච්චෙන එකයි වෙන්නේ. මෙයාට මාසයකට කල් දෙමු. සියලු දෙනාම සූදානම් වෙලා ඔඩිට් ජෙනරල්ත් මේක බලලා මාසෙකින් නැවත ගැඳුමු අපි. පොරත් අතර අපරාධ තේරුම්න්නේ අපි මේක මෙතනින් නවත්තලා මේකට මොකල්ලා ගන්නවා. that's better. නෑ පොඩ්ඩක් ඉන්න දැන් මේකේ දැන් මෙහෙමයි. ඒ අතර කරුණා කරලා මේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. තම තමන්ගේ අපේ ඔළුව වල මේ ආයතනය රාජ්‍යයේ බ්‍රෑන්ඩ් එකක් වෙනුවෙන් හදපු ආයතනයක්. නේද? පෞද්ගලික ආයතනයක් නෙමෙයි. ඒ නිසා තමයි මොකද මේ එහෙමත් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒ මෙන්ටැලිටි එක වෙනස් කරන්න ඕන. මේ අද මේක මගදී නැවැත්තුවොත් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි ආයතනට. ඒ නිසා තමයි අපි බලන්නේ මේක ඉස්සරහට ගෙනියන්න ඕන කියලා. මේක අපි නවත්තලා සවතාව ටික නවත්තමු. මේක අපිට ඒතොරේ ලොකු ඉදිරියට වෙනම දවසක දාන්නේ. පාර්ලිමේන්තු නැති දවසක. මේක පොඩි ආදර්ශයක් වෙයි. මම බැලුවා දැන් මේ අපි කීපයක් සමවතුන් අපි මේක කරානේ. එතකොට මේ දේශපාලඥයෝ ගැන කියනවා මෙහෙම කියනවා ලොකු අවලාදනක් ගන්න අපි ගැන. හැබැයි අපි දැන් මෙතන කල්පනා කරලා බැලුවාම අපි හැමදාම මේගොල්ලෝ කියන දේවල් අහලා අපිත් යනවා. දැන් මම අපි 6 වෙනි එක විතරනේ. බැලුවාම අපි මොනවද කරන්නේ? මේගොල්ලෝ මොනවද කරන්නේ? ඒ නිසා කරුණාකරලා මේක මෙතනින් නවත්තන්න. ඔබතුමා කියන යම් ආයතන වල ප්‍රශ්නයක් තියෙනවා. මොකද රාජ්‍ය මූල්‍ය තියෙන පාර්ලිමේන්තුව හරහා. නෑ දැන් මෙහෙමයි දැන් අපි මේක මෙතනින් අද නවත්තව නැත්තම් තේරුමක් නෑ. නෑ ඒ නිසා මෙහෙමයි. ලේකම්තුමා කොහොමටත් දැනට අපි මේ ඔඩිට් එක කරලා තියෙන්නේ 2017 වර්ෂ දෙක මුල් කරගෙන. නමුත් මේ මන්ත්‍රීතුමාලා කියන කතාව ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද ඔබතුමාටත් මේකේ කන්ට්‍රෝල් එකක් නැහැ අවසාන විග්‍රහයේදී. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආයතනෙට මේ රටේ ක්‍රිකට් වලට වෙන දේ පැහැදිලි. ක්‍රිකට් මෙහෙම තියෙනවා ඇති. ඒ නිසා කරුණා කරලා මේක මේ ඉන්න නිලධාරීන්ටත් එච්චර හොඳ තත්වයක් නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ මේක දැන් මගේ අපේ මන්ත්‍රීතුමාලාගේ මේ යෝජනාව ඉතා වැදගත් යෝජනාවක්. නමුත් ඒ නිසා අපි මේක නැවත එහෙනම් මේක එජර්න් කරන්න පුළුවන් අපිට මේ මීටිම නැවත වතාවකට කල් දාන්නම්. ඒක අපි අපි තව මාසයක් ඇතුළත නැවත කැඳවනවා. ඒ නිසා කරුණා කරලා මේක ස්ටඩි කරලා එන්න. ස්ටඩි කරලා ඇවිල්ලා මේකට මැදිහත් වෙන්න කියලා අපිට සභාපතිතුමා මේකේ රිටන් ඩොකියුමන්ට් එකක් අපිට එවන්න. මේකේ තියෙන මම හිතන්නේ අපේ ඉදිරි අනාගතේ යනකොට හැම ආයතනයක්ම එහෙම කරා නම් හොඳයි. මොකද දැන් අපි ගිය පාරත් ඇවිල්ලා මට මතකයි කොකනට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ මේකේ අර අදර් පේමන්ට්ස් වල තියෙන ගාණ අපිට පස්සේ කියන්නම් කියලා කිව්වා. මම දැන් මාසයක් විතර වෙනවා, සති 3ක් විතර වෙනවා. තාම අපිට ඒක ලැබිලා නැහැ. අපිත් බලන්නේ නැහනේ. අපිටත් වෙලා නැහැ ඔක බලන්න. ඉතින් මේ මං හිතන්නේ ඉදිරියට යනකොට නේද මන්ත්‍රීතුමා? ඉදිරියට යනකොට මේ ඔඩිට් රිපෝට් එක, ඒ කියන්නේ කරන ඔඩිට් එකේ ඒ රිපෝට් එකේ ආයතනයට යවලා ඒගොල්ලන්ට ඒකට පිළිතුරක් අපිට ලබා දෙන්න කියනවා. සෝ අපිට ඒගොල්ලෝ ලබා දීලා තියෙන්නේ. නමුත් දැන් මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ අපිට නම් ඒක ලැබිලා නැහැ පිළිතුර. මම සභාපතිතුමාට මට නෙමෙයි දැන් මෙතුමාලාට ඒක ලබා දෙන්නේ. සභාපතිතුමා අපිට බැරිද මේ අමාත්‍යාංශයට මේක සම්පූර්ණයෙන් දැන් මෙතුමන්ලගේ විස්තර අමාත්‍යාංශයට අරගෙන එතුමා ගණන් දීමේ නිලධාරිය විදිහට වග කියනවා ලේකම්තුමෙක් ඉන්නවා. ඒ නිසා අපි කොහොමත් අමාත්‍යාංශ ලේකම්තුමාට විශේෂ දියුමකුත් එවන්නම් මේකත් එක්කම. මේක අනේ ඒක හොඳයි මන්ත්‍රීතුමා ඇමතුමා කරපු යෝජනාව. අපි කොහොමත් මේක එජන් කරන්නේ ස්පෙෂල් මිනිට් එකක් එක්ක. ඒ මිනිට් එක තමයි විශේෂයෙන්ම මේ තමුන්නාන්සට අපි මේ එවනවා මේකට සම්බන්ධව ලියුමක් කරුණා කරලා මේක බලලා මේ
මේකට රෙඩි වෙන්න කියලා. ඒ නිසා මේ නිලධාරි කියන්නේ එක එක කතා. මෙතන ඇඩ්මිනිස්ට්‍රේෂන් දෙකක් තියෙනවා කියලා පේනවා. එකක් තමයි ඔෆිෂියල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක, අනිත් එක තමයි මේ අපොයින්ටඩ් නැත්නම් සිලෙක්ටඩ් ඉලෙක්ටඩ් බොඩි ටික. මේ දෙක අතරත් ප්‍රශ්නයක් පේනවා. ඒ නිසා මේක සම්බන්ධව අමාත්‍යාංශ විදියට ඔබතුමා මැදිහත් වෙලා එවන්න අපි ඔබතුමාට ඒ වෙනුවෙන් මේක මේ වර්බල් ඩිරෙක්ෂන් එකක් විදියට බාර ගන්න. අපි ලියුම් එවනකම් ඉන්න එපා. ඒ නිසා මේක අපේ කෝප් එකේ වර්බල් ඩිරෙක්ෂන් එකක් විදියට බාර ගන්න. අපි මේ මීටිම එජර්න් කරලා ඊළඟට නැවත මාසෙකින් නැවත රැස් වෙනවා. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.